අදත් සුපුරුදු පරිදි සසරින් නිවනට මාතෘකාව යටතේ 34 වන ධර්මදේශනාව ආරම්භ කිරීමයි අපි සූදානම්ව සිටින්නේ. මේ ධර්මදේශනා මාලාව මේ විචිත්‍ර ධර්ම කතික කහපොළ ශ්‍රී සද්ධර්ම මහා විහාරයේ මරදාන් කල්ල කරුණාකර මිහින්තල චිත්ත විවේකාරාම මහා විහාරාධිපති කම්මඨානාචාර්ය අති පූජනීය නම කියන අවසරයි කපුවණේ අරියදජ්ජ ස්වාමීන් වහන්සේ විසින් මාදනිතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින ඔබ වහන්සේට දේශනාව ආරම්භ කරන ලෙසට සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි සොම් තාක්ෂණය ඔස්සේ සෑම සෙන්සුරාදා දිනකම ලංකාවේ වෙලාවෙන් සවස් 2:30ට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වෙලාවෙන් රාත්‍රී 7ට ලෝකේ පුරා විසිරුවා හරින ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනයක් 34 වෙනි ධර්මදේශන ශ්‍රවණය කරන්නට පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ. ඉතින් අපි මේ වෙනකොට ධර්මදේශනා 33ක් දේශනා කළා තියෙනවා. 34 වෙනි ධර්මදේශනේ. අපි මේ වෙනකොට දේශනා කරන්නේ බෝධිඅංග. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලට අදාළ ඒ සප්තබොච්චංග හෙවත් බුද්ධියට හේතු වෙන අංග පිළිබඳවයි අපි පසුගිය සති කීපෙම කතා කළේ සාකච්ඡා කළේ. ඒකෙන් පසුගිය සතියේ අපි තස්සද්දි බොච්චංගය පිළිබඳව අපි කතා කළා. තර සතිය ධම්මවිචය වීරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා තව දෙකක් තියෙනවා. අද ඒ කරුණු දෙක පිළිබඳව ඒ බෝධිඅංග පිළිබඳව බෝධි කියන්නේ බුද්ධිය. බුද්ධියට හේතු අංග. මේ කරුණු හත සම්පූර්ණ වුණොත් නියත වශයෙන්ම එයාට සත්‍ය අවබෝධ පිණිස පවතිනවාමයි. හැබැයි අපිට මතක තියාගන්න මේ සප්ත බොච්චංග හේවත් මේ බෝධිඅංග ඒවා වැඩෙන්නේ යෝනිසෝ මනසිකාර්ය මනාව පුහුණු කරපු එක විතරයි. යෝනිසෝ මනසිකාර්ය මන අනුවන සතිය ඒ සතිය පිළිබඳව සිහිය පිළිබඳව යෝනිසෝ මනසිකාර්ය බොහෝ ලෙස වුණ කළා නම් එයාට සති සම්බෝධිඅංගය වැඩිලා. ධම්මවිචි සම්බෝධිඅංගය පිළිබඳව මනාව යෝනිසෝ මනසිකාර්ය. හට ගන්න තැනම සිත. තමයි යෝනිසෝ මනසිකාර්ය කියන්නේ. හට ගන්න තැනම සිත තිබ්බනම් තන බොහෝ ලෙස පුරුදු කළා නම් බහුල ලෙස කළා නම් අර ධම්මවිචි සම්බෝධිඅංගයත් වැඩිලා. වීරිය සම්බෝධිඅංගය මන උත්සාහය මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට වීරිය මම මේ පිළිබඳව විස්තරව දේශනා කළා තියෙනවා.
ඒ මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට විරිය සම්බෝධි අංගය බුද්ධියට හේතු වන. ඒ විරිය සම්බෝධි අංගය පිළිබඳ මනාව යෝනිසෝ මනසිකාරය පැවැත්වන බහුල ලෙස බොහෝ ලෙස හොඳට නැවත බහුල ලෙස කියන්නේ බොහෝ ලෙස නැවත යෝනිසෝ මනසිකාරය පැවැත්වුවා නම් විරිය සම්බෝධියංගයක් වැඩි වෙනවා. ප්‍රීති සම්බෝධියංගය. ඒකට යෝනිසෝ මනසිකාරයම තමයි. බහුල ලෙස පුරුදු කරපු. බොහෝ ලෙස නැවත. ඒකයි බහුල ලෙස කියලා කියන්නේ. ඒ සතුට. ඒ ප්‍රීති සම්බෝධියංගය මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට වැඩිලා. නැත්තම් නැහැ. සත්‍ය ධම්මවිචය වීරිය ප්‍රීති පස්සද්දි. ඒකට යෝනිසෝ මනසිකාරයම තමයි. බහුල ලෙස බොහෝ ලෙස පුරුදු කළා නම් නැවත මන නුවණ යෝනිසෝ මනසිකාරය කියන්නේ මන නුවණ හට ගන්න තැනම සිත පුරුදු කළා නම් බහුල ලෙස බොහෝ ලෙස කරා නම් එදාට සංසිඳීමවත් ඇති වෙලා කාය පස්සද්ධි දෙකේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි අපි කතා කළා ගිය සතියේ. ඒ වගේම සමාධි සම්බෝධි මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සමාධි සම්බෝධියංගය වැඩෙන්නත් නියත වශයෙන්ම යෝනිසෝ මනසිකාරය බහුල ලෙස බොහෝ ලෙස මනා ලෙස පුරුදු කළා නම් පුහුණු කළා නම් සමාධි සම්බෝධියංගයත් වැඩි වෙනවා. උපේක්ඛා. ඒකටත් යෝනිසෝ මනසිකාරයම තමයි. මේ ධර්මතා හතම මනා ලෙස පුරුදු කළා නම් බොහෝ ලෙස නැවත එකයි බහුල ලෙස බොහෝ ලෙස කියලා කියන්නේ. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයටම වැඩෙනකම් නැවත යෝනිසෝ මනසිකාරය පුරුදු කළා නම් අංග හතම වැඩිලා. ඒකෙන් ඊටු දෙක ගැන අද කියනවා. වැඩිලා නැත්තම් අපි කිව්වා සති සම්බෝධියංගය. තමන් ළඟ සති සම්බෝධියංගය මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සති සම්බෝධියංගය වැඩිලා නම් තමන් වැඩින බව දැනගෙන ඉන්නේ. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සතිය හැවත් සිහිය වැඩිලා නැත්තම් මට තාම මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට නම් සිහිය වැඩිලා නැහැ කියලා තමන් දන්නවා. එතකොට හොඳට දැනගන්න, හොඳට දැක ගන්න මම යෝනිසෝ මනසිකාරය කරලා නැහැ. මන නුවණ නැවත ඒ තැනට මම පුරුදු කළේ නැහැ. බහුල ලෙස, බොහෝ ලෙස මම පුරුදු කළේ නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි මට මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සති සම්බෝධි අංගය තාම වැඩිලා නැහැ කියලා තමන් දැනගන්නේ, තමන් දැකගන්නේ. මනා ලෙස බහුල ලෙස බොහෝ ලෙස පුරුදු කළා නම් තමන්ට දැන් තේරෙනවා මට මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සිහිය මට දැන් වැඩිලා. නැත්තම් යම් වෙලාවක ඒ මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට යම් වෙලාවක උපදිනවා. මම කලින් පැහැදිලි කරලා තියෙනවා. උපදිනා නම් තමන් දැනගන්න. දැන් මට මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට. ඒක භාවනාවෙන් සම්පූර්ණයි, පරිපූර්ණයි. භාවනාවෙන්. ඒකත් තමයි දැනගන්න, ඒකත් තමයි දැක ගන්න. ඒතර භාවනාව කියන්නේ පරීක්ෂණය. ඒතර පරීක්ෂණය කියන්නේ යෝනිසෝ මනසිකාරය. මනාලෙස පුරුදු කළා. මනාලෙස පුහුණු කරා. මනාලෙස පුහුණු කරා නම් ඒ කියන්නේ නැවත සිය. ඒතර බාහිරට ගියොත් නැවත ගන්න කියන කාරණේ අපි පැහැදිලි කරා. ඒක යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එයි යෝනිසෝ හට ගන්න තැනම සිත තිබ්බ. ඒකවල සිත බාහිරට ගියොත් සිත තිබ්බ තැන නෙමෙයි හටගෙන තියෙන වෙන තැන. ඒතර හටගත්ත තැනම දැක්කනම් අපහු ගත්ත. ආනාපාන සතිය. මනාව නැවත.
අර මන නුවණ යෝනිසෝ මනසිකාරය. ඒතර තමන්ට තේරෙනවා ඔව් මට මේක මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට වැඩුන්නේ නැත්නම් එහෙනම් එයි. මං යෝනිසෝ මනසිකාරය බහුල ලෙස කරේ නැහැ. මම පුරුදු කළේ නැහැ. ඒ නිසා මගේ සිත වික්ෂිප්ත වෙනවා. තමන්ට වැටහෙනවා. ධම්මවිචය ගැන අපි ගොඩාක් කතා කරා. දේශන ගණනාවක් කතා කරා ධම්මවිචය සම්බෝධියන්ගේ. ඒතර මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට ධම්මවිචය සම්බෝධියන්ගේ තමන්ගේ සිත තුළ වැඩිලා නම් තමන් දැන් දන්නවා තමන්ගේ සිත තුළ වැඩිලා කියලා. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට ධම්මවිචය සම්බෝධියන්ගේ වැඩිලා නැත්තම් මට තාමත්ම තේරෙන්නේ නැහැ මේක. මට වැටහෙන්නේ නැහැ. ඒතර දැනගන්න අඩුපාඩුව මොකද්ද කියලා මම යෝනිසෝ මනසිකාරය පුරුදු කරේ නැහැ. මම යෝනිසෝ මනසිකාරය පුරුදු කරේ නැහැ. ඒ තන මනාව ඒ නුවණින් දැකලා ඒ පිළිබඳව නිවැරදිව විභාග කළේ පරීක්ෂා කළේ නැහැ. හට ගන්න තැනම මම සිත බහුල ලෙස බොහෝ ලෙස මම පුරුදු කළේ නැහැ. ඒ නිසා තාම මට මේ චතුරාර්ය සත්‍ය නම් තාමත් තේරෙන්නේ නැහැ. අඩුවනේ ඇයි කියලා තමයි දන්නවා. තමන්ට තේරෙනවා. යෝනිසෝ මනසිකාරය පුරුදු කරන. මේ ධර්මතා හතටම සතිය, ධම්මවිචි, වීරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ ධර්මතා හතටම නිවැරදිව මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයටම වැඩෙන්නේ ඔය එකම ධර්මතාවයෙන්. ඒ යෝනිසෝ මනසිකාරය. මන අනුන බහුල ලෙස, බොහෝ ලෙස නැවත නැවත පුරුදු කරන්න. නැවත නැවත පුරුදු කරන්න. නැවත නැවත එතන තියන්න සිත. ඒකට කියන්නේ සතිපට්ඨාන. දැන් තේරෙනවා. සිය පිටවල තියෙන්නේ. ඒ නිසා තමයි අර මන නුවණ. අර සතිය යෝනිසෝ මනසිකාරය. මන නුවණ එතන තියෙනවා. වීරිය, ප්‍රීති. ඒතර සතිය, ධම්මවිචි, වීරිය, ප්‍රීති, පස්සද්ධි. ඒතර තමයි මන අවබෝධයට අවශ්‍ය කරන ඒ සංසිඳීම තාම නැත්තම් මට තාමත් නැහැ මේ මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට කාය චිත්ත දෙකේ සංසිඳීම තමන්ට වැඩිලා නම් තමන්ට ඒක දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන්. එතකොට තමන් දැනගන්න තමන් දැක ගන්න මම යෝනිසෝ මනසිකාරය මම මනාව වැඩුවා. බහුල ලෙස කරා. බොහෝ ලෙස කරා මම යෝනිසෝ මනසිකාරය පුරුදු කළා. මට දැන් හට ගන්න තැනම සිත තියන්න පුළුවන්. හට ගන්නකොටම මට පේනවා. අන්න යෝනිසෝ මනසිකාරය වැඩිලා. සමාධි. ඒකට ඒ ධර්මතාවයම තමයි. ඒතර සමාධි කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. සිතේ තැන්පත් බව. සිත නොවිසිරෙන බව. හැබැයි ඒ ධර්මතාවයන් අර මේ සමතෙත් තියෙනවා. ඒ සමතෙත් තියෙනවා. එහෙනම් මේ සමාධි මේ මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට අවශ්‍ය කරන සමාධිය මොකද්ද? අපි දන්නවා සමාධිය කියන කතා කරාම පංච නීවරණ ධර්මයන් යටපත් කිරීම පොඩ්ඩකට යටපත් කරලා තියෙනවා ඒක සමාධිය. ආනාපාන සතිය විනාඩි දෙකක් තුනක් ඉන්න පුළුවන් නම් ඒක සමාධිය. බුදු ගුණ තුල විනාඩි කිහිපයක් ඉන්න පුළුවන් නම් ඒක සමාධිය. පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත ආලෝක ආකාශ කියන කසින 10 එකක් අරන් ඒ තුල මොහොතක් නවත්තන්න පුළුවන් නම් ඒක සමාධිය. මේ මන අවබෝධයට අවශ්‍ය කරන සමාධිය කියන්නේ මේ මන අවබෝධයට අවශ්‍ය කරන සමාධිය තමන් ළඟ තියෙනවා නම් තමන් ළඟ තියෙන බව දැනගන්න. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට චිත්ත ඒකාග්‍රතාවය වැඩිලා නැත්නම් වැඩිලා නැහැ කියලා තමන් දැනගන්න. ඒක තමන් ගාව දැන් නැත්නම් නැහැ කියලා දැනගන්න. ඒකට අවශ්‍ය කරන්නේ යෝනිසෝ මනසිකාරයයි. මන නුවණ යෝනිසෝ මනසිකාරය. ඒක මොකක්ද එතකොට ඒ සමාධිය? ඒ සමාධිය ලෞකික සමාධියක් නෙමෙයි. ඒ සමාධිය ලෝකෝත්තර සමාධියක්. ලෝකයෙන් ඈතර කරවන්න අවශ්‍ය කරන ආකාරයට මනාව වැඩිච්ච චිත්ත ඒකාග්‍රතාවයයි.
ලෝකයෙන් එතර කරවන්න. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරවන්න තරම් ශක්තිමත් ප්‍රබල බලවත් සමාධිය. ඒ චිත්ත ඒකාග්‍රතාවයයි ඒක ලෞකික නෙමෙයි ඒක ලෝකෝත්තර එකක්. කොහොමද ඒක වෙන්නේ? මේ අංග හතම පිරිවර වෙලා ඉන්න ඕනේ. මොන අංග හතද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනිකුත් අංග හත. සම්මාදිට්ඨිය. මේ චිත්ත ඒකාග්‍රතාවය ලෝකෝත්තර චිත්ත ඒකාග්‍රතාවය ලෝකෝත්තර සමාධියට එන්නනම් මේ අංග හත පිරිවර වෙන්න ඕනේ. සමාධිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මේ අංග හත පිරිවර වෙලා එනවා. වට කරගෙන ඉන්නේ. ඒ වට කරගෙන આવොත් යම් වෙලාවක චිත්ත ඒකාග්‍රතාවයක්, සිතේ තන්පත් බවක්, සිතේ නොවිසිරෙන බව, අරමුණේ හොඳට රැඳවීමේ හැකියාවක් આવොත් ඒ ලෝකෝත්තර සමාධිය. ඒකයි ඕනේ. මේ බොච්චංග ධර්මයන්ගේ ඒ සමාධි සම්බෝධියංගය ගැන කතා කරන්නේ ලෞකික සමාධියෙන් නෙමෙයි. ලෞකික සමාධි වල එතනින් ඉහළට ගිහිලා ඒක පළත් ලබා ගත්තා එදත් හිටි අදත් ඉන්නේ. ධ්‍යාන උපදවන අදත් තියෙනවා ධ්‍යාන උපදවන. පංචම ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන, අෂ්ට සමාපatti ඒක උපදවගත්ත අදත් ඉන්නවා. කර බුදුරජාණන් වහන්සේ ඒකද කිව්වේ. නෑ මේ බෝධි අංග බුද්ධියට හේතු වෙන අංග. ඒක ලෞකික සමාධිය. ඒ සමාධියෙන් ඉතින් අපිට යන්න පුළුවන් දැන් අපි දන්නවද? කොහෙද යන්න පුළුවන් කියලා. ඒ සමාධිය තව ටිකක් දියුණු කළා ධ්‍යාන උපදවාගෙන ඉතින් රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දි ගන්න පුළුවන්. රූපාවචර ධ්‍යානයක් නම් උපදවාගත්තේ රූපාවචර ධ්‍යානයක ප්‍රතිසන්දි ගන්න පුළුවන්. එහෙම නැත්නම් අරූපාවචර ධ්‍යානයක් නම් ආකාසඤ්ඤායතන, විඥානච්ඡායතන, අකිඤ්ඤඤ්ඤායතන, නේවසඤ්ඤාසඤ්ඤායතන කියන ඒ අරූප ධ්‍යාන හතරෙන් එකක් උපදවා ගත්තා නම් එතකොට ඒක ලෝකෙන් එතර කරනවද? මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකෙන් එතර කරන්නේ නැහැ නේ. ඇයි? ඒවත් තියෙන අනිත් ප්‍රතිසන්දියක්. ඒවත් තියෙන ඡාතියක්, හටගැන්මක් තියෙනවා. ආච්චුත වීමක් තියෙනවා. ඒක එතර කළා නැහැ නේ. රඳවලානේ. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක තුල රඳවලා තියෙනවා. දැන් රැඳිලා. දොර රැඳිලා නෝ. මම එදත් කිව්වා. එතනට යන්නේ තණ්හාවෙන්. එතනට යන්නේ තෘෂ්ණාවෙන්. එතන සිට ඇලිලා. අරූපාවචර ධ්‍යාන තුල. ඒකට මම එදා පැහැදිලිව ප්‍රකාශ කළා. මේ යම් කිසි කෙනෙක් භව තණ්හාවෙන් තමයි ඒ කුසල කර්ම කරන්නේ. රූපාවචර කුසල කර්ම කරන්නේ, අරූපාවචර කුසල කර්ම කරන්නේ භව තණ්හාව. කාමාවචර කුසල කර්ම කරන්නේත් වැඩි දෙනෙක් භව තණ්හාව. එයි මේ භවයේ මම මනාව සතියහ යෝනිසෝ මනසිකාරය මම බහුල ලෙස බොහෝ ලෙස පුරුදු කළේ නෑ. මට ඒක කරගන්න බැරි වුණා. ඒ කරගන්න බැරි වීම තුළ මට මේ ධර්ම තේරුන්නේ චතුරාර්ය සත්‍ය, දුක්ඛාරය සත්‍ය, සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය කියන මේ සත්‍ය හතරම වැටහුනේ නෑ. ඒ අනුව මම තෘෂ්ණාව දුර්වල කරේ නැහැ. නොවැටහුණු නිසා මට චන්දරාගය තියෙනවා. මට චන්දරාගය තවමත් තිබුණා, තියෙනවා. මම ඒ අනුව මොකක් හරි කුසලයක් කරලා මම හොඳ තැනකට යන්න ඕනේ. එතන තණ්හාවෙන් යන්නේ. තර රූපාවචර බ්‍රහ්ම ලෝකෙට ගියත් එතන තෘෂ්ණාවෙන් තමයි යන්නේ. ඒ මේ භවයේ පිරිනවන් පාන්නොස් තුල සෝතාපන්නවත් වෙන්න බැරි වුණා නම් එතන තෘෂ්ණාව තියෙනවම තමයි. තුල සෝතාපන්න වුණොත් 125ක් කපලා හරි. තෘෂ්ණාවෙන්. තවත් 75ක් තියෙනද? හැබැයි බය වෙන්න ඕනේ නේ. බය වෙන්න ඕනේ. එහෙනම් දිව්‍ය ලෝකෙට යන්නේ මම හිත පැහැදිලි කරා. දිව්‍ය ලෝකෙට යන්නේ භව තණ්හාවෙන්. ඒ සඳහා කුසල කරලා. මේ සමාධිය කියන එක මේ මන අවබෝධයට අවශ්‍ය කරන චිත්ත ඒකාග්‍රතාවය
ඒවත් එක්ක පැටලිච්ච එකක් නෙමෙයි. ඒ චිත්ත ඒකාග්‍රතාවය ඒවත් එක්ක පැටලිච්ච එකක් නෙමෙයි. සමාධිටි. යා නිවැරදිව දැකලා එන්නේ චිත්ත ඒකාග්‍රතාවෙට. මොකක්ද නිවැරදිව දැක්කේ? කම්මස්සගත සම්මාදිට්ඨියට තියෙනවා. ඊට විපස්සනා සමාධිත්‍යයක් තියෙනවා. ඊට තව අවශ්‍ය කරන්නේ චතුරාර්ය සත්‍ය සමාධිත්‍ය විතරයි. එතකොට ඒ චිත්ත ඒකාග්‍රතාවය තුළ යා මනාව දකින්න අර යෝනිසෝ මනසිකාරය හොඳට මනාව පුරුදු කරලා තියෙනවා. බොහෝ ලෙස බහුල ලෙස හොඳට පුරුදු කරලා තියෙනවා. යාට නිරන්තරයෙන් පේන්නේ මේ නාම රූප දෙකේ හේතුඵල. මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. මේ උපදීමෙන් මේ උපදීමෙන් නූපදීමෙන් මේ නූපදී. යදකින්නේ එක. මේ ඇති කල්ලි මේ ඇත. ඒක තමයි සත්‍ය. අවිද්‍යාව තියෙනවා නම් සංස්කාර හදනවා. ආයි ඔක ඔච්චර ගැඹුරට යන්න දෙන්නේ නැහැ. නාම රූප දෙකක් තියෙනවා නම් ප්‍රතිසන්දි විඥානයක් තිබ්බ හින්දාම තමයි නාම රූප දෙකේ ක්‍රියාව. මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. ප්‍රතිසන්දි විඥානය නැත්තම් නාම රූප දෙකේ වැඩිවීමක් නේ. විඳීමක් ඇද්ද ඇලීමක් ඇත. මේ ඇති කල්ලි මේ ඇත. විඳින්නේ නැද්ද? ඇලීමක් නැත. දැන් බලන්නකො මේ පොඩි දෙයක් තියෙන්නේ. එතකොට මේ උපදීමෙන් මේ උපදී. මේ නූපදීමෙන් මේ එතකොට විඳීමේ සිටක උපදීන්නේ නැත්තම් එතකොට සංහව නූපදී. මේ උපදීමෙන් මේ උපදී. මේ නූපදීමෙන් මේ නූපදී. එතකොට තෘෂ්ණාව උපදීමෙන් මේ උපදී. උපාදානෙ උපදී. මේ නූපදීමෙන් මේ නූපදී. මේ ඇති කල්ලි මේ ඇත. මර සංහව ඇති කල්ලි උපාදානෙ ඇත. සංහව නැති කල්ලි උපාදානෙ නැත. උපාදානෙ නැත්නම් භවයකුත් නැහැ. භවයක් නැත්නම් ජාතියකුත් නැහැ. ජාතියක් නැත්නම් ජරාවකුත් නැහැ. ජරාවක් නැත්නම් ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරුද්ධಂತಿ. බලන්න. අන්න සමාධිත්‍යයත් එක්ක එන්නේ චිත්ත ඒකාග්‍රතාවය. ඒකට කියන්නේ සම්මා සමාධිය. ඒක මේ ලෞකික සමාධිය නෙමෙයි. ඒ දර්ශනයත් එක්ක යාගේ දර්ශනය පැහැදිලි කරගෙන එන්නේ. දිට්ඨිය විසුද්ධි කරලා තියන්නේ. දැකීමේ තම නිවැරදිය. මනාව මේ නාම රූප දෙකේ හේතු යා හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන පැහැදිලි කර ඒක ඒ තුළ හොඳට යෝනිසෝ මනසිකාරය බහුල ලෙස බොහෝ ලෙස හොඳට පුරුදු කරලා තියෙනවා. දන්න මේ හේතුයෙන් මේ ඵලය. මේ හේතු අයින් කරොත් ත්‍යා දන්න කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. පංච නීවරණ ධර්ම. දැන් ධානය තුළ විස්කම්බන වශයෙන් නවතින බවත් දන්නවා. කමඨහන ගත්ත ගමන් ශණයෙන් අයින් වෙන බවත් දන්නවා. හැබැයි තාම තියෙන බවක් දන්නවා. එයි අරිහත්ත්වයට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ අනාගාමී වෙලා නැහැ. අරිහත්ත්වයට යන්න ඉස්සෙල්ලා. එන් කරනවානේ කාමරාගය කාමච්ඡන්දේ. ඒතර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. ඒතර උද්ධච්චය ගත්තොත් අවිද්‍යාවෙන් තමයි ඉවර වෙන්නේ. මේ අරිහත්ත්වයේදී ඉවර වෙන්නේ. රූප රාග මාන උද්ධච්ච විචිකිච්ඡා. අවිද්‍යාවක් තියෙනවා යට. එහෙනම් එයා දන්නවා ඒවා. එයා නිවැරදිවම දන්නවා. එයා නිවැරදිව දකිනවා. මට මෙන්න මේ ධර්මතාවයන් ටික තව ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ ධර්මතාවයන් මගේ සිත තුළ දැනන්නේ නැහැ. මම දික්කේ ප්‍රහීන කළේ වෙන්නේ. මම නිවැරදි දර්ශනයක් තුළ තමයි මගේ සිත තැන්පත් වෙලා තියෙන්නේ. එකඟ වෙලා තියෙන්නේ. නිශ්චලව පිහිටලා තියෙන්නේ. අරමුණේ විසිරවන්නේ හොඳට අරමුණේ විසිරවනවා සිත. පරීක්ෂණය සඳහා සිත අරමුණේ විසිරවනවා. එතකොට ඒ සමාධිය මොකද්ද? අර සමාධිය මොකක්ද? එතකොට තියෙන සමාධිය මොකක්ද? ආනාපාන සතිය ගත්ත, මෛත්‍රිය ගත්ත, බුදු ගුණ ගත්ත, මරණානුස්මති ගත්ත, කායගත සති ගත්ත. ටිකක් වෙලා ඉන්නවා හොඳට පොඩක් වෙලා ඉන්නවා. ටිකක් වෙලා ඉන්නකොට අපයින්නවා. ආයි ගන්නවා. ආයි ටිකක් වෙලා ඉන්නවා ආයි පයින්නවා. ආයි ගන්නවා.
ඒකම ගිහිල්ලා ඉතින් ටිකක් දුරට හිතන හිතනවා අමාරු හිතනවා මම නිවන දැක්ක දැන් කියලා. මේ සිත දැන් විසිරෙන්නේ. එයයි කියන සමහර විට ඇවිල්ලා කියන අවුද මට පැයක් විතර ඉන්න පුළුවන්. මට කිසිම මේ දැනීමක් මොනක්වත් නැතු යනවානේ. දැනීමක් කිසි දෙයක් මට නැති යනවා. මට දැන් හොඳට ඉන්න පුළුවන්. සමාධියේ ඉරියව්වේ මට හොඳට ඉන්න පුළුවන්. ඉරියව්වෙන් ඉන්නනේ හමුදාවෙ ඉන්න කට්ටිය. පැය දෙකක් එක විදියකින් එකම ඉරියව්වෙන් ඉන්නවා. හා? ඒක නෙමෙයි සමාධිය කියන්නේ. සමාධිය කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ධර්මතාවයන් තුළ සිත විසිරෙන්නේ නැත්තම් ඒ ධර්මතා පහ තුළ සිත විසිරෙන්නේ නැත්තම් සමාධිය. සමාධියට බාධා කරන්නේ ඉවරන. එයා හොඳට දකිනවා. එයා හොඳට දන්නවා. ඒක තමයි සමාධිය. එයා නිවැරදිව දන්නවා. නිවැරදිව දකිනවා. මේ නීවරණ පහ තමයි බාධා කරන්නේ. ඒතර එයා යෝනිස්ස මානසිකාරය මනාව හොඳට පුරුදු කරලා තියෙන බහුල ලෙස කළා, බොහෝ ලෙස කළා. එනකොටම අල්ල ගන්නවා. හට ගන්නකොටම දැන ගන්නවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ওই ධර්මතා හතම වඩන්න යෝනිස්ස මානසිකාරය ඕනනේ. එහෙනම් අපි මේ ධර්මතාවය පුරුදු කළාද තියෙන්නේ? බහුල ලෙස කළාද තියෙන්නේ? බොහෝ ලෙස. නැවත පුරුදු කරන ඒ තමයි සතිපට්ඨාන. සිහිය එතන පිහිටලා. ඒක හොඳට සිහිය පිහිටලා තියෙන්නේ. ඒතර සම්මා දිට්ඨි. ඒකට යන නිවැරදිව ගන්නවා. ඒතර හේතුඵල. ඒතර නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා හොඳටම එයාට පැහැදිලි. අයාට කොතනක ගියත් කොතන වැඩපලා කෙරුවත් කායික කතා බහ කරත් ගමනක් බිමනක් ගියත් එයා දන්නවා යන්නේ මේ කුජලයේ සත්‍යයක් නෙමෙයි මේ යන්නේ නාම රූප දෙක. මේ නාමයේ විසින් මේ රූපය එහෙම නැත්නම් මේ සතර මහා ධාතු ඇදගෙන යනවා. ඒ යෝනිසමනසිකාරයෙන් තමයි යන්නේ. මේ සමාජ ජීවත් වෙනවා. කතා බහ කරනවා. එදිනෙදා වැඩ කටයුතු සියලු දේවල් කරනවා. දරුවන්ගේ වැඩ කටයුතු ඒවත් කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එදිනෙදා තමන්ගේ ජීවිතය අවශ්‍ය කරන සෑම දෙයක්ම කරන්න පුළුවන්. හැබැයි හොඳටම දන්න මේ කරන්නේ පුජ්‍යලයක් නෙමෙයි සත්‍යයක් නෙමෙයි මේ නාම රූප දෙකක්මයි කරන්නේ. මේ නාමයේ විසින් එහෙම නැත්නම් මේ සිත විසින් මේ සතර මහා ධාතුම මෙහෙවනවා. පුජ්‍යල සංඥාවේ උගුල්වල තියෙන්නේ. සත්ත්ව සංඥාව උගුල්වල තියෙන්නේ. එයාගේ මනස වැටෙන්නේ නැහැ සත්ත්ව සංඥාවට. පුජ්‍යල සංඥාවට. සමාජයේ මේ ජීවත් වෙනවා. කාටවත් කියන්න බෑ. වෙනදා වගේ මෙයා හොඳින් සතුටෙන් ඒ අවශ්‍ය කරන කරුණු කාරණා කිසිම ගැටලුවක් නැතුව එයා විසඳ ගන්නවා. හැබැයි එයාගේ මානසිකාරය එයා දන්නා මේ කරන්නේ නාම රූප දෙකක් මේ සියල්ල කරන්නේ කියන්නේ. පුච්චලෙක් නැහැ සත්‍යෙක් නැහැ කියන්නේ. දැන් මේ අපි පිළිබඳව ධර්ම දේශන රාශියකින්ම පෙන්වලා දුන්නා. පුච්චලෙක් නැහැ. කොහෙද ඉන්නේ? පුච්චලෙක් සත්‍යෙක් කොහෙද ඉන්නේ? එහෙනම් සම්මා දිට්ඨිය. ඒකට නිවැරදි සම්මා දිට්ඨියත් එක්කන්නේ. සම්මා සංකප්ප. ඒ පිළිබඳව හොඳට මනසින් නුවණින් ඒ පිළිබඳව කල්පනා කරන සිත මෙහෙවන්නේ හේතුඵල ධර්මතාවය දකින්න. මේ හේතුයෙන් මේ ඵලය. අස හටගත් හේතුව අමානාව දකින්න. කන හටගන්න, නාසය හටගන්න, දිව හටගන්න, ශරීරය හටගන්න, සිත හටගන්න හේතු මනාව දකින්න. ඒක හේතුඵල අවබෝධය. ඒතර ඇවිල්ලා තියෙන්නේ සම්මා දිට්ඨියට. ඒ සම්මා දිට්ඨිය ලෞකික නෙමෙයි. ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨිය. කර්මඵල විශ්වාස කිරීම සම්මා දිට්ඨිය. හැබැයි ඒක ලෞකිකයි. ලෝකෝත්තර සම්මා දිට්ඨියට එන්න නම් මේ හේතුඵල ධර්මතාවය හරියටම දැකලා මේ හේතුයෙන් මේ ඵලය. ඒතර සත්පුද්ගල සංඥාව දුරු කරලා. ඒතර ඒ තුල මානව සිත මෙහෙवला හේතු ප්‍රත්‍යෝපන්න කියන ධර්මතාවයන් මනාව දැකලා ඒ පිළිබඳව මනාව කල්පනා කිරීම සමාසංකප්පයයි. ඒකත් එක්ක එන්නේ චිත්ත ඒකාග්‍රතාවය. ඒ මනාව කල්පනා කිරීමට අවශ්‍ය කරන සිත ඒකාග්‍රතාවය. නිවැරදිව දකින්න අවශ්‍ය කරන චිත්ත ඒකාග්‍රතාවය ඒ තමයි බෝධිඅංගය. මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මවල සප්ත බොච්චංග ඒ බොච්චංග ධර්මයන් ගෙන් මේ සමාධි සම්බෝධිඅංගය නම් එහෙනම් නිවැරදිව දැකලා ඉන්නේ. නිවැරදිව දැකලා ඉන්නේ.
එයා ඇස දකිනවා. බාහිර ඇස දකිනවා. ඇස දැකලා ඔය සතර මහා ධාතු දැන් එහෙම මොකක් හරි රෝගයක් හරි මේ තියෙනවා කියමු කාට හරි. ඒකට දැන් අහන්න සතර මහා ධාතුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා අහන්නේ. ඔය ඇස්සේ මොකක් හරි තියෙනවා. ගැටලුවක් තියෙනවා කියලා කියනවා. ඒක අපි සම්මුතිය ජීවත් වෙන්න ඕනේ. ප්‍රායෝගික ජීවිතයේදී අපි මේ වචන හුවමාරු කරගන්න ඕනේ. හැබැයි එයාගේ මනස ඒ කියන්නේ සම සංකප්පය හා සමදිට්ඨි. ඒතර නිවැරදිව කල්පනා කරන්නේ මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය පිළිබඳව. ඇස පිළිබඳව නෙමෙයි. හැබැයි සම්මුතියෙන් පෙන්නකදී. කනේ ආබාධයක් තියෙනවා, නාසය ආබාධයක් තියෙනවා, දිවේ ආබාධයක් තියෙනවා, ශරීරයේ ආබාධයක් තියෙනවා. ඒ පිළිබඳව කතා කරනවා. හැබැයි යා කල්පනා කරන්නේ අර මනාව පුහුණු කළා තියෙන නිසා නැවත නැවත යෝනිස මනසිකාරය. නැවත නැවත හොඳට පුහුණු කළා තියෙන නිසා එයාගේ මනසේ ඒ ක්‍රියාකාරීත්වය තමයි කල්පනා කරන්නේ නිවැරදි ආකාරයට. ඒ සම්මා සංකප්පය. ඒතකොට මේ සම්මා සංකප්පාර සම්මා දිට්ඨියත් එක්ක තමයි අර චිත්ත ඒකාග්‍රතාවයට යන්නේ. මේ කතා කරන බෝධියංගේ සමාධියට යන්නේ. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට චිත්ත ඒකාග්‍රතාවය වැඩිලා නැත්නම් Taman දන්නා තාම වැඩිලා නැහැ. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට චිත්ත ඒකාග්‍රතාවේවත් ඒ සම්මා සමාධිය වැඩිලා නම් මම දන්නවා මට දැන් වැඩිලා. වැඩුණ හේතුවක් දන්නවා. වැඩුණේ නැත්නම් වැඩුණ නැති හේතුවක් දන්නවා. වැඩුණ නැත්නම් වැඩුණ නැති ඇයි? යෝනිසෝ මනසිකාර්ය බහුල ලෙස බොහෝ ලෙස පුහුණු කලේ නැහැ. පුරුදු කලේ නැහැ. අනේ ඒ නිසා මට මේ ලෝකෝත්තර සමාධියට අවශ්‍ය කරන ඒ චිත්ත ඒකාග්‍රතාවයට අවශ්‍ය කරන ඒ මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට මට චිත්ත ඒකාග්‍රතාවය නැහැ. තමන් දැකගනි. තමන් දැනගනි. තමන් දැකගනි. එහෙනම් සම්මා සංකප්ප නිවැරදි කල්පනාවත් එක්ක කියන්නේ. අනිකුත් දේවල් මේ භෞතික ලෝකේ දේවල් කල්පනා කර ඒවත් තියෙන සමාධි. ඒවත් එක දෙයක් ගැන හොඳට පරීක්ෂා කරලා බලනවා නම් ඒකට හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් ඕනේ. සියුම් වැඩ කරන්නේම සමහර මේ මනස මෙහෙवला ඊටාම සියුම් වැඩ කරන ඔය පරීක්ෂණාගාර තුළ විද්‍යාගාර තුළ එහෙම ඒකට හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් ඕනේ. හොඳ සිතේ තන්පත් බවක් ඕනේ. ගෙවල් දරවල් ගැන ඉඩකඩම් ගැන යන වාහන ගැන කල්පනා කර කර රසායනාගාර තුළ කරන ඒ විද්‍යාත්මක පරීක්ෂණ ඒවා කරන්න බෑ. හැබැයි ඒ සමාධිය නෙමෙයි මේ කතා කරන්නේ. ඒ පරීක්ෂණ කරන්නේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආකාරය යම් දෙයක් හදාගන්න. නවීන දෙයක් හොයාගන්න ඒක පරීක්ෂණය කරන්නේ. දැන් මේකත් නවීන දෙයක් තමයි. හැබැයි මේක සියලු දුක් වලින් නිදහස් කරනවා. අර විද්‍යාගාර රසායනාගාර තුළ කරන පරීක්ෂණය එකත් හොඳ චිත්ත ඒකාග්‍රතාවයෙන් ඕනේ කරන්නේ. හැබැයි ඒක කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරන්නේ නැහැ. ඈතර කරයිද? ඒ සම්මා සංකප්ප එතන සම්මා සංකප්පයක් නෙමෙයි තියෙන්නේ. එතන සම්මා දිට්ඨියක් නෙමෙයි තියෙන්නේ. ඒක ලෞකික එකක්. මේක අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සම්මා සමාධිය. ලෝකෝත්තර එකක්. ඒතකොට එහෙනම් අපි නිරන්තරයෙන්ම ඒතකොට සිත එකඟයි එතන. කොතනද? අර නිවැරදිව කල්පනා කරන තැන සිත එකඟයි. නිවැරදිව දකින්න තැන සිත නැවතිලා. එතන සිත මනාව පිහිටලා. ඒ අරමුණ හොඳට විභාග කරන්න පුළුවන්. බාහිරට සිත විසිරෙන්නේ නැතුව. නිවැරදි දර්ශනය. හේතුඵල. ඒ පිළිබඳව නිවැරදි කල්පනා. මේ හේතුය මේ ඵලය. මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. එයා සෑම මොහොතකම දකිනවා. මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. මේ උපදීමෙන් මේ උපදී. වර්තමානයේ කම්මචිත්ත ඍතු ආහාර ප්‍රත්‍ය මේ උපදීමෙන් මේ උපදී. මොකද්ද? කම්මචිත්ත ඍතු ආහාර ඒ උපදීමෙන් මේ උපදී සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් උපදී. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් උපදීන ඇසේ ප්‍රවෘත්තියක් වෙන්නේ. හැබැයි ඇසේ නෙමෙයි ප්‍රවෘත්තිය තියෙන්නේ. ඒක හදාගත්ත වචනයක්. සතර මහා ධාතු අඳුර ගන්න හදාගත්ත වචනයක් තමයි ඇස කියන්නේ. ඒකට ප්‍රවෘත්තිය දෙන්නේ සතර මහා ධාතු.
ඒක පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය අභිධර්මයේ රූප 28ක් පිළිබඳව ඔයත් දන්නවා. ඒකේ මුලට ගත්තේ 4යි. මහ භූත 4යි. ඒ මහ භූත 4 නිසා තමයි අනිකුත් උපාදාය රූප 24ම. ඉතින් එහෙනම් ඒ 24ම මහ භූතයෝනේ. ආයි තවත් පරීක්ෂා කරන්න දෙන්නේ. ආයි තවත් හොයන්න දෙන්නේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම ගත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ. මහණෙනි මේ මහ භූත 4යි. මේ 4 නිසා පවත්නා වූ උපාදාය රූප 24යි. එහෙනම් ඒ 4 නිසා පවත්නා වූ. ඒ 4 නැත්තම් පවත්වන්න බෑ. අන්න එහෙනම්. ඒතකොට වර්තමානයේ මනාව කල්පනා කරන්නේ පිළිබඳව. මනාව දකින්නයි පිළිබඳව. ඒ තුල සිට එකඟයි. ඒක සම්මා සමාධිය කියන්නේ. ප්‍රඥාවත් කියන්නේ. නිවැරදි ප්‍රඥාව. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥාවට. පියවර තුනේ හොඳම පියවර ප්‍රඥාව. ඒකට අවශ්‍ය කරන සමාධියයි. ඒකත් ඒක ලෞකික සමාධිය නෙමෙයි ලෝකෝත්තර සමාධිය. එහෙනම් අද පැහැදිලි. තොඩ සමාධිත්‍ය සම්මා සංකප්ප සම්මා වාචා. යනිවැරදි වචනේ. මොකද සම්මා සංකප්ප සම්මා දිට්ඨි කියන ධර්මතා දෙක මනාව වැඩුණට පස්සේ එයා වැරදි වචන පරිහරණය කරන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ ලෝකේ. මේ වෙන්නේ. එයා වැරදි වචනයක් බොරුවක් කියනවා නම් කේලමක් කියනවා නම් පරුෂ වචනයක් කතා කරනවා නම් වැඩකට නැති හිස් වචන කතා කරනවා නම් අර මනාව අවබෝධයේ පිණිස යාගේ යෝනිසෝ මනසිකාරය වැඩිලා නැහැ. ඒ යෝනිසෝ මනසිකාරය මනාව වැඩිලා බහුල ලෙස බොහෝ ලෙස කරලා නැති නිසා එයාට සම්මා සංකප්පයක් නැහැ සම්මා දිට්ඨියක් නැහැ. සම්මා සංකප්පයක් නැහැ සම්මා දිට්ඨියක් නැහැ. ඇයි? පුරුදු කළා නැහැ. බහුල ලෙස කළා නැහැ. බොහෝ ලෙස කළා නැහැ. කරලා තියෙනවා නම් ඒ ධර්මතාව දෙක වැඩිලා නම් එයාට සමාවාචා තියෙනවා. නිවැරදි වචනේ. ඒකටගේ වලකිනවනේ. වචනේ කරගන්න අකුසල කර්ම 4 මෙයා ආය හදන්නේ. සමාවාචා. සම්මා කම්මන්ත. තොරාර මනාව හදට බලවත් හදට ශක්තිමත් යෝනිස මනසිකාරය ඒකට උදව් කරන්නේ සිහිය. මේ දෙක තමයි එකට යන්නේ. ඒතර සම්මා සතිය හා සම්මා සංකප්ප සම්මා දිට්ඨි සම්මා වාචා සම්මා කම්ම දෙන සම්මා සතිය නිවැරදි සිහිය යෝනිස මනසිකාරය. ඒතර යෝනිස මනසිකාරය වැඩි වීමට සම්මා සතිය වන සිහිය වන්නේ. එහෙනම් සම්මා කම්මන්තය නිවැරදි කර්මාන්තය. එයා කයෙන් කරන කුසල කර්ම කරන්නේ නැහැ. එයා නිවැරදිව කල්පනා කරලා අර යෝනිසෝ මනසිකාරය බහුල ලෙස කරලා බොහෝ ලෙස කරලා එයා නිවැරදිව දැකලා තියෙනවා. නිවැරදිව කල්පනා කරා නිවැරදිව දැක්කා. ඒ අනුව එයාගේ වචනයත් හදාගෙන තියෙන්නේ. එයාගේ කයත් හදාගත්තා. ඒකල යට අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අකුසල් සිද්ධ වෙන්නේ නැත්නම් අපායන්නේ. ඒතර ප්‍රඥාව මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට දැන් වැඩෙන ක්‍රමක්‍රමයෙන් සමාජීව නිවැරදි දිවි පැවැත්ම නිවැරදි ජීවිතය පවත්වන මොනම හේතුවක් නිසාවත් වැරදි ආකාරයේ දිවි පැවැත්මක් නැහැ. නිවැරදි. අර ලාභ සත්කාර ඒ පිළිබඳව අපේක්ෂාවක් නැහැ. ගරු නම්බුනාම් ඒ පිළිබඳ බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ඉල්ලීමක් යදීමක් කවුරු හරි පස්සෙන් යන මට මේ සම්මානෙ දෙන්නකෝ මට මේ තනතුර දෙන්නකෝ මාව පොඩක් උසස් කරලා දෙන්නකෝ. අද ලෝකේ කවුද වන කරන්නේ? ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් කරන්නේ තවනම කෙනෙක් උල්ලනවා. ගරු නම්බුනාම කීර්ති ප්‍රශංසා එහෙනම් ඒ අපේක්ෂා නැහැ. ඒ ප්‍රතික්ෂේප මට අවශ්‍ය නැහැ. මේ නාම රූප දෙකේ මොකේටද උක? සතර මහා ධාතුන්ටද ගරු නම්බුනාම කීර්ති ප්‍රශංසා. එහෙනම් මේ එවලේ අවස්ථාවේදී හේතුන්ගෙන් හටගන්න මේ නාමය හේවත් සිතටද ගරු නම්බුනාම.
දැන් ඔය දෙකෙන් මොකටද නම්බුනාම? ගරු නම්බුනාම කීර්ති ප්‍රශංසා. රූපයටද එන සතර මහා භූතයන්ට දෙන්න තියෙන්නේ. ගරු නම්බුනාම කීර්තිය. ප්‍රශංසා කරන්න තියෙන කාට? මහා භූතයන්ට. මහා භූත හතරට. එහෙම නැත්නම් මේ අවස්ථාවේදී එතන ප්‍රත්‍යයට අනුරූපව හටගන්න සිතටද? ඒ සතර මහා ධාතුත් ඒ අනුව තමයි ප්‍රත්‍යයට අනුරූපව තමයි ඵල. ඒතර ඒ සිතත් ඒ විදිහම තමයි. ඒ අවස්ථාවේදී එතන තියෙන පරිසරය එතන තියෙන ස්වභාවයන් අනුව තමයි ඒ සිත් හටගන්නේ. එතකොට දැන් ඒ සිතටද ගරු නම්බුනාම පුච්චලෙක් නෑ සත්‍යෙක් නෑ ජීවෙක් නෑ. කාටද ගරු නම්බුනාම? අපිට ශක්තිය දැකලා තියෙන. එයා ධර්මය දැකලා තියෙන. ඒ මිත්‍යා ජීවන. නිවැරදිව ඒ පිළිබඳව මනස මෙහෙवला සම්මා සංකප්ප නිවැරදිව දැක්කා සමාධිත්‍ති ඒ අනුව වචනයත් හසුරවගෙන ඒ අනුව කයත් හසුරවගෙන ආපු කෙනාට මොන ගරු නම්බුනම කීර්ති ප්‍රශංසා සමාජීය සමවායාම කතා කළා මේවා පිරිවර වෙලා ඉන්නේ දැන් ඒකයි අපි ඒ පිළිබඳව කලින් කතා කරලා පැහැදිලි කරලා එකින් එක විස්තර කරලා දීලා තියෙනවා. ඒතකොට Taman දන්නවා දැන් මේ ධර්මතාවයන් ගැන මේ කියන්නේ කියලා. සමවායාම. නිවැරදි උත්සාහ කරන. මොනවටද නිවැරදි උත්සාහ කරන්නේ? මේ නාම රූප දෙකේ ප්‍රවෘත්තියට නෙමෙයි. පැවැත්මට නෙමෙයි. මේ නාම රූප දෙකේ ක්‍රියාව අවසන් කරන්නේ. පැවැත්ම නවත්තන්න යාම කරන්නේ. ඒකට නම් මේ ඇතිකල්ලි මේ ඇත කියන එකේ මේ ඇතිකල්ලි කියන එක අයින් කරන්න වෙනවා. ඒතර මේ නැත. මේ නැතිකල්ලි මේ නැත. එහෙනම් මේ ඇතිකල්ලි මේ ඇත නම් ඇත කියන එක දුක නම් අනිවාර්යෙන් දුකයි. ඒක දැන් පැහැදිලිවම දන්නවනේ. එහෙනම් මේ ඇතිකල්ලි ඒතකොට ඇත කියන එක අයින් කරන්න. මේ තණ්හාව අයින් කරන්න ඕන. උපාදානෙට ඉඩ නැහැ. උපාදානය අයින් කරන්න. කර්ම භවයට ඉඩ නැහැ. කර්ම භවය අයින් කරන්න. උපපති භවයකට ඉඩ නැහැ. ජරා මරණයට හේතුව ජාතියම තමයි. මේ ඇති කල්ලි මේ ඇත. ජරා මරණයක් පෙනෙයිද ජාතියක් නැත්තම් කාටද පෙන්වන්න පුළුවන්? ජරා මරණ ශෝක පරිදේව පෙන්වන්න පුළුවන් කාටද ජාතියක් නැත්තම්. ඉතින් මේ ඇති කල්ලි මේ ඇතනේ. මේ නැති කල්ලි මේ නැත. මේ උපදීමෙන් මේ උපදී. මේ නූපදීමෙන් මේ නූපදී. බොහොම සරලයි. හැබැයි මනස මෙහෙවන්න හොඳට නිවැරදිව මෙහෙවන්න. ප්‍රඥාවෙන් හොඳට මෙහෙවන්න බලන්න. ඒකට පිළිවෙර වෙලා ඉන්නේ. වෑයම. ඒතර එයාගේ වෑයම එයාගේ උත්සාහය තවත් භවයකට යන්න නෙමෙයි. කාම භවයකට යන්න ගියත් එයා දන්න කාම භවයට ගියත් මේ ටික තමයි වෙන්නේ කියලා. මං කිව්ව කාම භවයකට ගියොත් ආයි මොකද වෙන්නේ කියලා. මේ භවයේ මේ තෘෂ්ණාව නැති කරගන්න මේ අනන්ත දිව්‍ය ලෝක වලින් තියෙන ඒ ජරා ව්‍යාධි නැතුව තියෙන අතිශය විඳින කම්සප ඒවා දැක්කහම කොහෙද මිදෙන්න හිතෙන්නේ ආයිත්‍යයි නාම රූප දෙක ඒකනේ අර පත්තිපූචිකාව දන්නවනේ පත්තිපූචිකා කියලා කාන්තාවක් හිටියනේ ඒ කාන්තාව අර මාලාභාරි කියන්නේ යාගේ දිව්‍ය පුත්‍රයා යාගේ ස්වාමියා එතකොට දිව්‍ය ලෝකේ සෞත්‍යසෞයනේ ඒගොල්ලන් යන හැමදාම ගිහිලා මේ මල් කඩනවානේ පරසතු මල් මද්දාරා මල් එහෙම එහි තියෙනවා ඒ මල් කඩලා තමන්ගේ ස්වාමියා හැම සරසනවා ඒවා තමන්ගේ ශරීරය ගහ ගන්න පැලඳ ගන්න දිව්‍යාංගනාව ඒක තමයි ඒගොල්ලන්ගේ වැඩේ පංචකාමයේ විඳිනවා ඉහළින් ඒතර ඔහම ඉන්න වෙලාවක එදා උදේ වරුවක ගියා දිව්‍යාංගනාව රාශියක් එක්ක තමන්ගේ ස්වාමියා එක ගියා. දැන් ඔතන ඉන්න වෙලාවේ අර පතිපූජිකා කියන දිව්‍යාංගනාවේ පතිපූජිකා කියන නම මේක මනුස්ස ලෝකයට ආවට පස්සේ ආපු නමක්. දිව්‍ය ලෝකේ නම නෙමෙයි. ඒතර මේ දිව්‍යාංගනාවගේ ආයුෂ ඉවර වුණා. ආයුෂ ඉවරචනේ චුත වෙනවා. හැබැයි සනේ චුත වෙනකොට අර පංච කාමයට එළෙච්ච සිතත් එක්ක තමයි එන්නේ.
අතිශය පංචකාමයට ඇලිච්ච සිතත් එක්ක එන්නේ. සවැත්නුවර ප්‍රතිසන්දියක් ගත්ත කාන්තාවගේ කුස. ප්‍රතිසන්දිය අරගෙන දැන් කාන්තාවක් වශයෙන්ම තමයි ඉපදුනේ. ලැදරියක් වශයෙන් ඉපදුනා. පුංචි ලැදරියක් වශයෙන්. හැබැයි මෙයාට කාලයක් යනකොට මෙයාට ජාතික් ස්මාරක පෙර භවයේ පේන. හැබැයි මෙයා කිව්වේ නැහැ. කිසි කෙනෙකුට කිව්වේ නැහැ. මෙයා මේක සිතේ දරාගෙන හිටියා. හැබැයි මෙයා මේ manuss ලෝකේ කම්සපට නෙමෙයි ප්‍රිය කරන්නේ. අර අතන්ට ඇලිච්ච සිත. ඒ ඉහළම පංචකාමයට ඇලිච්ච සිත. ඒකේ සිතම තමයි හොයන්නේ. දැන් මෙයා කල්පනා කරනවා එතනට යන්නේ කොහොමද? යන්න නම් පින් කරන්න ඕනේ. සුසේ බණහඬ හිත දුන්නේ නැහැ. දැන් මොනවාද කලේ? ස්වාමියාට කිව්වා මට දන් දෙන්න ඕනේ. මම හරි ආසයි දන් දෙන්න කියලා. මේ ස්වාමියා කිව්වා මේ තියෙන මගේ ඕනතරම් වස්තු කැමති විදිහකට දන් දෙන්න පුළුවන් කිව්වා. ඉතින් හැදුවා මේ තමන්ගේ නිවසට යහපැත්තේ දානශාලාවක්. දානශාලාවක් හදලා උදේ පාන්දර ස්වාමීන් වහන්සේලාට කැඳ උදේ හීල දානි, දවල් දානි, අවස ගිලම්පස සේවක සේවිකාව නිරන්තරයෙන් හදලා කිසි අඩුපාඩුවක් නැති. ඒවා හදලා සකස් කළා. ඒ විදිහට පූජා කරා. පූජා කළා ස්වාමීන් වහන්සේලාගෙන් එක ඉල්ලීමක් කරනවා. මට නැවත මට මගේ ස්වාමියාම ලැබෙන්න කියලා. මට මගේ ස්වාමියාම ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ස්වාමීන් වහන්සේලාට කියන මේ දන් වළඳලා මට මගේ එක අපේක්ෂාවක් තියෙන එච්චරයි. වෙන මොකුත් නැහැ. මගේම ස්වාමියා මට ලැබෙන්න කියලා ඒකට ආශිර්වාද කරන්න කියලා. එච්චරයි ඉල්ලන්නේ වෙන මොකුත් ඉල්ලන්නේ. ඒක අර ස්වාමීන් වහන්සේලා දන් වළඳලා ඔක්කොම කළා මේ පතිපූජිකා කියන කාන්තාවට. ඉතින් පතිපූජිකා කියන්නේ ඉතින් බොහොමත්ම පතිවතිනම ආරක්ෂා කරගෙන ඔබ තමන්ගේ ස්වාමියා. තමන්ගේම ස්වාමියා. තමයි ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි මේ ස්වාමියා නෙමෙයි. දැන් ඔය විදිහට ඉතින් ආශිර්වාද කරන ස්වාමීන් වහන්සේලා හැමදාම. දරුවෝ 4 දෙනෙකුත් හම්බුණා. දැන් අවුරුදු 45 50ක් වගේ වෙනකොට මෙයා හදිසි ආබාධයක්, හදිසි අසනීපයක් ඇතිලා කරාර නම හැදුනෙත් ඒකයි පතිපූජිකා කියලා. තමන්ගේම ස්වාමියාම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අර දාන දෙන අවස්ථාවේ ඉන්න සියලු පිරිස ඉතින් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා කතා වෙන මේ කාන්තාරම් හරියම හොඳයිනේ. තමන්ගේම ස්වාමියා ප්‍රාර්ථනා කරනවා. කියලා ඉතින් ස්වාමීන් වහන්සේ පුතග්ජන ස්වාමීන් වහන්සේලා. දැන් ওই විදිහට මේ හදිස්සියේ අවුරුදු 45ක් වගේ වයසක වෙනකොට මේ කාන්තාව මැරුණා. හදිස්සියේ මල. අවස. ආබාධයක් හැදුණා. ආබාධයෙන් අවස මල. දැන් පහුවදා උදේ ස්වාමීන් වහන්සේලා දානෙට වෙයි. දානෙට වැඩිහාම දානශාලාවල වහලා. ඒක මොකද මේ කවදාවත් නැත්නම් මේ දානශාලාවල වහලා තියෙන්නේ හැමදාම අපිට දාන. ඇයි දන්නේ නැද්ද මේ හැන්දෑවේ මේ පත්තිපූජිකා කියන කාන්තාව පරලව ගියා. එයා මැරුණා හදිස්සි ආබාධයක් ඇතිලා ඊවස මලක් කිව්වා. දැන් හාමුදුරුවෝ කල්පනා කරනවා අනේ පව් මේ කාන්තාව හැමදාම එකම ප්‍රාර්ථනාවයි කරේ දන් දීලා මේ තමන්ගේම ස්වාමියා ලැබෙන්න කියලා ඒ ප්‍රාර්ථනාව විතරයි තිබේ. වෙන ප්‍රාර්ථනාවකුත් නැහැ. දැන් මේක කොහොමද විසඳන්නේ? හැබැයි ස්වාමියා දැන් ගෙදර ඉන්නවා. දැන් මේක අහමුකද කියලා බුදුරජාණන් වහන්සේ මේක මහා ප්‍රහේලිකාවක් නේ. දැන් තමන්ගේම ස්වාමියා ප්‍රාර්ථනා කරගෙන පින්කම් කළා හැමදාම දැන් ස්වාමියා ගෙදර ඉන්නවා කාන්තාව නැහැ. ගිහලා ඇහුවා බුදුරජාණන් වහන්සේ ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මේ අපේට හැමදාම දන් දුන්නේ මේ පතිපූජිකා කියන කාන්තාවයාගේ එකම ප්‍රාර්ථනාවයි තිබ්බේ. ඒ තමයි මේ මට මාගේම ස්වාමියා ලැබෙන්න කියන එක. මේ සල්සාල දන් දුන්න හැමදාම දානශාලාවේ. ඉතින් දීලා එකම ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන් දැන් මේ ඒ පතිපූජිකා කියන කාන්තාව යහන්දෑවේ පරලව ගිහිලා. මැරිලා. අපි කැමති එයාගේ ගතිය දැනගන්න. එයාගේ භවය ගැන. එයාගේ අරමුණ ඊට උනා කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වා එයාගේ අරමුණ ඊට උනා කිව්වා. දැන් ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඒක කොහොමද වෙන්නේ? එයාගේ ස්වාමියා ගෙදර ඉන්නවා කිව්වා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ මේ කතා පුවත එලි කරා. ඔය ප්‍රාර්ථනා කළේ මේ භවයේ ඉන්න ඔය ස්වාමියා නෙමෙයි. එයා හිටියේ තවතිසා දිව්‍ය ලෝකේ. නන්දන උයනේ ඉන්න වෙලාවේ තමන්ගේ ස්වාමියා මාළභාරි කියන ස්වාමියා ඒ ස්වාමියාත් එක්ක නන්දන උයනේ ඒ මල් කඩ තමන්ගේ ශරීරය සරස ගන්නවා ස්වාමියා සරසනවා ස්වාමියාත් එක්ක පංචකාමයේ විඳින ගම ඒ ඉන්න ගමන් තමයි ආයුෂ ඉවර වුනේ. ඉතින් ඒ තණ්හාවත් එක්ක තමයි මෙහි ආවේ. ඉතින් දැන්
දැන් කොහෙද සිත? දැන් මනුස්ස ලෝකේ කම්සක මොකද්ද? දැන් අරක තමයි කල්පනා. ඉහළම කල්පනා. ඒතර මේ බුදුරජාණන් වහන්සේ එහා පැත්තේ බණ කියන්නේ. ඒ තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාට මේ දන් දෙන්නේ. තථාගතයන් වහන්සේ මොන ගහෙන්වත් ගියේ නැහැ. දැන් කොහෙද ගියේ? මෙන්න මේක තමයි ස්වභාවය. දිව්‍ය ලෝකයන්ට අපි එපා කියන්නේ නැහැ. හැබැයි තණ්හාව තව ටිකක් හොඳට වර්ධනය කරගෙන තමයි ඉන්නේ. හොඳට වර්ධනය කරගෙන ඉන්නේ. දැන් ඇත්තට හයි හාමුදුරුවෝ දිව්‍ය ලෝකයන්ටත් එපා නෑ යන්නේ. අපි කියන්නේ එපා කියලා. යන්නත් පුළුවන්. යන හැටි කියන්න ඕනේ. දැන් මේ කරන්නේ අපි ගොඩාක් දුරට කාමාවචර කුසල් කරනවා, විහාරවල් හදාගන්න, දානශාලාවල් හදන්න, ධර්මශාලාවල් හදන්න, බෝධිපාකාර හදන්න, ඒවට උදව් කරනවා, උපකාර කරනවා, තමන්ගේ වස්තුන් පූජා කරනවා, ඒ වගේම ඒවා සඳහා උපකරණ සිව්පසයෙන් අපෝපස්ථාන කරනවා. ඒ ස්වාමින් වහන්සේලාගේ දිනදා පරිහරණයට අවශ්‍ය කරන දේවල් මේ නැවුමකින් හරි එවන. එහෙම එවනවා. ඉතින් ඒ නැත්තම් ළඟ තියෙන පන්සල් වලට එහෙම ගිහිල්ලා ඒවා පරිත්‍යාග කරනවා. කාමාවචර කුසල්. දැන් මේවා කරලා කොට තමන්ගේ සිත තුළ ඒවා සටහන් වෙලා තියෙන්නේ. සටහන් වෙලා තියෙන්නේ. ඒවා මතකයේ තියෙනවා. ඒ මතකය තමයි දිගහැරෙන්නේ අවසාන අවස්ථාවේදී. ඒ මතකයයි දිගහැරෙන්නේ. පින්පොත කිව්වේ ඒකට තමයි. දුටුගැමුණු රජුගේ ඉස්සරහ දිගහැරියේ පින්පොත. ඒතර පින්පොත කිව්වේ ඒක මතකය දිගහැරෙනවා. දැන් ඒ ඉන්න එකක් තමයි ගන්න තියෙන්නේ. යන තැන සිත තියන්නේ. චාතුරු මහරජකේ වුණා චාතුරු මහරජකේ සිත තියන්න අනිවාර්යෙන් යනවා. තවතිසාවේ වුණා තවතිසාවේ සිත තියන්න යනවා අනිවාර්යෙන්. යාමේ වුණා යාමේ, තුසිතේ වුණා තුසිතේ, නිම්මාන රතිය වුණා නිම්මාන රතියේ, පරිනිර්මිත වසවර්තිය වුණා ඒ සිත තියන්න අනිවාර්යෙන් යනවා. කරපු කුසලයේ සිහි කරන්න, පින්කම මනසට අරමුණු කරන්න. ඒකෝර ඒක ආරම්මණයක්, කුසල ආරම්මණයක් යන තැන සිත තිබ්බා. අනිවාර්යෙන් යනවා. හැබැයි ගිහිල්ලා එන්නේ නම් තණ්හාව අඩු කරගෙනද වැඩි කරගෙන. ඒකට හොඳම උදාහරණය තමයි කිව්වේ. ඒතොර එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන වින්දෙද්දී සසරෙන් මිදින්න සිත දුන්නේ. එයි අර අතිශය පංචකාමයේ විඳලා ඒක අතිශය පෝෂණය කරගෙන බලවත් කරගෙන මනුස්ස ලෝකයට ආපුවම කල්පනා මේ මොකද්ද මේ? ඒ ජාති ස්මරණත් එක්කනේ ආ. මේ මොකද්ද මෙහි තියෙන්නේ? එතකොට නමුත් හොඳ ධනවත්. හොඳ සිටු දියණියක්. ඒතර හොඳට දන් දෙන්න දිනපතාම උදේ දානේ, දවල් දානේ, එතකොට උදේට කැඳ, හවස ගිලම්පස නිරන්තරයෙන්ම දානශාලාවක්. ඕනතරම් භික්ෂුන් වහන්සේලාට ඇවිල්ලා වළඳන්න පුළුවන්. ඒතර කොහොමද ධනයක් තියෙන්නේ? දැන් එතකොට දෙයිටදී සැපනේ දරේ තිබ්බේ. දැන් සිත එතන ඇලිලාද නැද්ද? ඒතර ඒ අනුවනේ ප්‍රාර්ථනා කළේ. ආයෙතන්ට යන්න. දැන් ගිහිල්ලා ගියා ඉතින් එතන. දැන් ගිහිල්ලා ඊට පස්සේ දැන් ස්වාමියා දැන් මෙයාව දැක්කේ මේ පැය කීපයකට පස්සේනේ. මොකද චාතුරු මහරජකේ මේ අවුරුදු 100ක් වෙනකොට හිට එක දවසයි. ඒතකොට දැන් අවුරුදු 45ක් 50ක් වගේ වයස වෙනකොට දවසෙන් භාගයයි. තේරෙනවද? ඒතකොට මේ අර ස්වාමියා මෙයාගෙන් අහනවා මේ මම දැක්කේ නැහැ මේ උදේ ඉඳලා මේ පැය ගාණක් මම දැක්කේ නැහැ කොහෙද ගියේ කියලා. මගේ ආයුෂ ඉවරලා මං ගියා කිව්වා මේ මනුස්ස ලෝකෙට. ඒ ගිහලා මොනවද කරේ කියලා. මං ඒ ගිහලා මව් කුසක පිළිසිඳ අරගෙන මම ලැදරියක් වශයෙන් බිහි වෙලා මං ඒ අධ්‍යාපනය ලැබලා මං අවුරුදු 16 විවාහ වෙලා මං දරුවෝ 4 දෙනෙකුට හදලා හොඳ ස්වාමියෙක් හම්බුණා. හැබැයි මං ඔබව ප්‍රාර්ථනා කරගෙනම පින් කළා කිව්වා. නැවත මෙතනටම එන්න ඕන නිසා මෙතනම තියෙන මේ අතිශය සුඛ වේදනාව, සැප වේදනාව, මේ සැප විඳින්න ඕනකම නිසා මම හොඳට පින් කරා කිව්වා. පින් කළා මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කරගත්තා කිව්වා. දැන් ප්‍රාර්ථනාව ඉටු වෙනවද? ඔව් ඉටු වෙනවා. ඉටු වෙනවා. ඒතකොට පින්කම කලේ සිත කොහෙද කියලාද? සෞතසල් කියලා. මෙහි පින්කම් කළා. ඒතකොට අවසාන අරමුණ උනේ ඇයි ඒකමනේ ආරම්භනේ මග්ගම ස්වාමියා. එතකොට ගෙදර හිටිය ස්වාමියා දැනගත්තා නම් මේ වැඩේ මොකද වෙන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා ගෙදර ඉන්න ස්වාමියා ප්‍රාර්ථනා කරගෙන නෙමෙයි ඔය පින් කළේ කිව්වා. තේරෙනවද? පැහැදිලිද? එහෙනම්
සම්මා වායාම. ඉතින් අපි නිවැරදිව වෑයම් කරනවා නම් අපි මොකක්ද කරන්නේ? කාමාවචර කුසල් කරනවද, රූපාවචර කුසල් කරනවද, අරූපාවචර කුසල් කරනවද, ලෝකෝත්තර කුසල් කරනවද? ඒ සඳහා වෑයම් කරනවා. නිවැරදි වෑයම නම් ලෝකෝත්තර කුසලයි. ඒතරයා නිවැරදිව කල්පනා කරලා, නිවැරදිව දැකලා, නිවැරදිවට වචනය පුරුදු කරගෙන හසුරවලා, නිවැරදිවට කයත් හසුරගෙන කයත් ඒ අනුව පුරුදු කරලා, අරියෂ්ඨාංගික මාර්ගයට අනුව ඒ අනුව නිවැරදි දිවි පැවැත්මක් අරන් ඇවිල්ලා, ඒ අනුව නිවැරදිව වෑයම් කරනවා. මොකටද? කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් ඈතර වෙන්නේ. ලෞකික සම්පත් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ලෞකික සැප නෙමෙයි. ඒ සඳහා වෑයම් කරන්නේ. එන ඒ සඳහා වෑයම් කරනවා නම් යෝනිසෝ මනසිකාරය මනාව පුරුදු කරන්න. බහුල ලෙස කරන්න, බොහෝ ලෙස කරන්න. සම්මා සති නිවැරදි සිහිය. අන්න නිවැරදි සිහිය එතකොට තියෙන්නේ අර හේතුඵල ධර්මතාවයන් තුළ නිවැරදි සිහිය තියෙනවා. මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. ඒ පිළිබඳව සිහිය තියෙනවා. දැන් ලෝකෙ වැඩි දෙනෙක් කරන්නේ මොකක්ද? පළවෙනි තත්ත්වම දී වුණා මේක වහලේ උළු ටිකක් ගලවලා බීච් ටිකක් උඩට දාන ස්ලැබ් එකක් දාලා උඩට තට්ටුවක් ගන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ ඒක තව කෑලි දෙකක් තුනක් මදි නම් මොකද පවුලේ කට්ටිය එක දෙන්න වෙනවා, දෙන්න තුන් දෙනා, තුන් හතර දෙනා වෙනවා. ඒ වෙනකොට එක්කෝ වත්තත් ඉඩ මදි නම් ඒ කෑග්ගේ තියෙන ගෑල්ලට ගෙට මල්ලලා තව කෑලි කීපයක් හදා ගන්න ඕනේ. ඒකත් හදා ගන්න. දැන් මොනවද මේ හදන්නේ? ගෙනියන්න පුළුවන් ඒවත්. නිවැරදි සිහිය පවත්න්නේ. නෑ ඒව හදා ගන්න ප්‍රශ්නයක් නෑ. කිසි ගැටලුවක් නෑ. හැබැයි චන්දරාගයෙන් තොරව. ඒව අවශ්‍යයි මිනිසෙකුට ජීවත් වෙන්න. ස්වාමීන් වහන්සේලාට දෙන්න කුටියක් හරි ඕනේ. මැටි වලින් හරි කුටියක් හරි ඕනේ හදන්න. ඒක බුදුරජාණන් වහන්සේ වස් කාලේදී කවුරුවත් හදලා දෙන්නේ නැත්නම් තමන්ම ලී දඬු ටිකක් කපාගෙන ඇවිල්ලා හදා ගන්නත් පුළුවන් කියලා ඒකට අවසර දීලා තියෙනවා. ඕනේ හදා ගන්න. හැබැයි හදන්නේ චන්දරාගෙන් තොරව. නිවැරදි සිහිය. තර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති එන්නෝනේ ලෞකික පැත්තට නෙමෙයි. ඒ අංග හත එන්නෝනේ ලෝකෝත්තර පැත්තට. ලෝකයෙන් එතර කරන පැත්තට. ඒ නිවැරදි කල්පනාව, නිවැරදි දර්ශනය, ඒ අනුව නිවැරදි වචන, ඒ අනුව නිවැරදි කර්මාන්තය, ඒ අනුව නිවැරදි දිවි පැවැත්ම, නිවැරදිව වෑයම් කිරීම, නිවැරදි සිහිය. ඒ ධර්මතා හතත් ඒ හත පිරිවර වෙලා ඉනවනේ. චිත්ත ඒකාග්‍රතාවයක්. එතකොට ඒ චිත්ත ඒකාග්‍රතාවය ධ්‍යාන තුළද, රූපාවචර ධ්‍යාන තුළද, අරූපාවචර ධ්‍යාන තුළද? ඒක කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරවන චිත්ත ඒකාග්‍රතාවයක්. හැබැයි ඒ චිත්ත ඒකාග්‍රතාවයට අර ධර්මතා හත පිටිවර වෙන්න ඕනේ. යම් වෙලාවක එනවා. යම් වෙලාවක එනවා. හැබැයි ඒ එන්නේ අර යෝනිසෝ මනසිකාරය බහුල ලෙස මේ අංග හතම දැන් මම පෙන්නවා. ඔය අංග හතම වඩන්න අවශ්‍ය කරන එකම ධර්මතාවය යෝනිසෝ මනසිකාරයයි. මන අනුවන. නැවත නැවත ඒ ධර්මතාවයන් තුළ නිවැරදිව ඒ ධර්මතාවයන් තුළ පවත්තන්න. සම්මුති වශයෙන් නෙමෙයි පරමාර්ථ වශයෙන්. කල්පනාව, සම්මා සංකප්ප. පරමාර්ථ වශයෙන් බලන්න. හේතු ප්‍රත්‍ය බලන්න. හේතුන්ගෙන්ම නෙමෙයි හටගන්නේ. වර්තමානයේ සෑම මොහොතකම සිහියෙන් ඉඳලා බලන්නකො හේතුන්ගෙන් නෙමෙයි හටගන්නේ කියලා. ඕනම සිතක් හටගන්න හේතුවක් ඕනේ. ඒකට ශරීරයේ සියලු රූප කලාප හටගන්න හේතුවනේ. හේතුවක් නැතුව හටගන්න කිසිම ධර්මතාවයක් මේ ලෝකේ නැහැ. එකයි ඒ නිවන. අසංකත ධාතුව කිව්වේ එකයි. අනිත් සියලුම සංකතයි. සංකතය කියන්නේ හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යඋපන්න. උපකාරයෙන් උපදින ධර්මයන් තියෙන. හේතු මූල ධර්ම. ප්‍රත්‍ය උපකාර ධර්ම. ඒ දර්ශනය තුළ මානසිකාර්ය පවත්තන්න. ඒතකොට වර්තමානයේට සිත ගන්න වෙනවා. අතීතේ පුළුවන් බලන්න ඕන. හේතු ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද හැදෙන්නේ කියලා. අනාගතයටත් බලන්න පුළුවන්. මේ හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද හැදෙන්නේ කියන කාරණා. පුළුවන්. දකින්න පුළුවන්. අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත දුර ළඟ 11 ආකාරයක්. 11 ආකාරයෙන් බලන්න.
එතකොට සහතික වෙනවා. එතකොට හොඳට සිතට අනුගත වෙනවා. සිතට හොඳට කිඳා බහිනවා. 11 ආකාරයෙන් පරීක්ෂා කරපුවාම පරීක්ෂා කරලා බලපුවාම ඒකයි තථාගතයන් වහන්සේ අර බහුල ලෙස කරන්න කියන්නේ බොහෝ ලෙස කරන්න කියන්නේ යෝනිසමනස්කාරය. මන අනුවන. අතීතයට දාලා බලන්න. ශරීරයේ තියෙන ඕනම කොටසක් කරන් අතීතයට දාලා බලන්න. කන පෙර භවයේ සතර මහා ධාතුම තමයි ඔක. කන කිව්වා. ඒකට පෙර භවයේ ඔකට අවිද්‍යාව තෘෂ්ණා උපාදාන තමයි ඔකට ප්‍රත්‍ය. ඒ අනුව කර්ම කළා. එතකොට ඊට පිට භවයේ කර්ම කරපු ආකාරයට තමයි අවිද්‍යාව තණ්හා උපාදාන නිසා තමයි මේ කර්ම කළේ. ඒ අනුව තමයි අර සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම, හැඩය, පැවැත්ම, කාලය. එතකොට අතීතයේ ප්‍රශ්නේ විසඳෙනවා. උබ්බන්ති ඥාන, අපරන්ති ඥාන. ඒතර අරහගත භාවයට කනස් දරන්නේ ඒ සතර මහා ධාතුන්ගේ හැඩයක්ද කියන්නේ. පටන් ගැනීමක්, හැඩයක්, පැවැත්මක්, හා කාලයක්. ඒකට. ඒ සතර මහා ධාතුන්ගේ පැවැත්මට කාලයක් හදාගන්නෙත් මේ භවයේ. ඒකට තමයි ආයුෂ්‍ය කියලා කියන්නේ. මේකනේ ආයුෂ්‍ය කියලා කියන්නේ. ඒ සතර මහා ධාතුන්ගේ පැවැත්මට කාලයක් හදලා. මේ කාලය හැදී කවුද එතකොට? අඳහන්නේ හැදී කාලය. වේලපත්තේ නැකටින් කාලය හදන්න බෑ. හැදී කාලය මේ භවයේ. එහෙනම් පෙර භවයේ කාලය හදාගෙන ඇවිත් තියෙන්නේ මේ භවයට. හැබැයි මම දන්නෙත් නෑ කාලේ කොහොම කවදා කොතනදී මොන විදිහට නිමාවටපත් වෙයිද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි නිමාවටපත් වෙන බව දන්නවා. කාලයපත් වෙනවා අනිවාර්යයෙන්. එහෙනම් අන්න සිත මනපවත්තන්ට. ඒතර නිරන්තරයෙන් දකින්න වර්තමානයේ ඒතකොට සිත. ඒතකොට අතීත වර්තමාන අනාගත. අනාගතයටත් ඒ විදිහම තමයි. කනක් හදන්න දෙන්නේ. අවිද්‍යාව අනාගතයට යනවා නම් මේ භවයේ අවිද්‍යාව තණ්හා උපාදාන. ඒ ධර්මතා තුන තියෙනවද? තියෙනකම් කර්ම කරනවා. ඒතර හේතු ප්‍රත්‍ය. අප්‍රත්‍ය උප්පන්න. ඊගා භවයට හදනවා. උපකාරයෙන් උපදිනවා. ඊගා භවයට. ප්‍රත්‍ය උප්පන්න. උපකාරයෙන් උපන්න. හදලා දෙන කෙනෙක් නේ. කාටවත් හදන්න බෑ. බුදුරජාණන් වහන්සේට හදන්න බෑ. හේතු ප්‍රත්‍ය උප්පන්න. තථාගතයන් වහන්සේ පෙන්නන්නේ. අන්න මේක තමයි නිවැරදිව අපි තෝර දැනගන්න ඕනේ. දැක ගන්න ඕනේ. අතීත වර්තමාන අධ්‍යාත්මික බාහිර. ඒතර අධ්‍යාත්මයත් ඒ වගේ බාහිර. බාහිර ඉන්නවනම් මේ ගෙදර 5 දෙනෙක් ඉන්නවනම් කර්ම 5ක් කරලා ඇවිල්ලා තියෙනවා. එකම කර්ම කරලා දෙවිලා තියෙනවා. 5 දෙනාම එකටමද මියන්නේ? එකටමද උපදිනේ? මේ භවයට ආවේ. එකම ආකාරයේ සිටුවිලිද? නැහැ. එයාගේ S2 ඉදිරියේ යම් රූපයක් තියෙනවා නම් ඒ අනුව යට සිතක් ඇදී. ඒතර 5 දෙනාටම හැදෙන එකම සිතද? ඒ 5 දෙනාම එයාලගේ කන් වලට ඒ අණුව එතන ඒ ප්‍රදේශය අණුව එතන තියෙන ශබ්ද අණුව ඒ ශබ්දයක් ගැටෙනවා නම් ඒවලගේ කනට ඒ අණුව සිතක් ඇදී. ඒක බලන්න. වෙනස් නැද්ද? ඒතර ඒ හේතුන්ගෙන් නෙමෙයි දෙපළ. මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. අසයි රූපය නැත්නම් කවදාවත් හදන්න බෑ සිතක්. දැකීමේ සිතක්. දැකීමේ සිත නවත්තන්න නම් අසයි රූපය අයින් කරන්න ඕනේ. එහිමේ සිත හැදෙන්නේ නැති වෙන්න නම් කන ශබ්දය අයින් කරන්න ඕනේ. වෙන කිසි දෙයක් කළා හරියන්නේ නැහැ. හැබැයි ඉතින් විහිරට නම් ඇහෙන්නේ. ඒක ධාතියෙන් අරගත් අපි කන්නේ. හැබැයි අහන්න කැමතියි. එතකොට මේ ප්‍රිය ස්වභාවයට නැති කලේ කවුද? ඒ අරමුණ ඇති කරගන්න යාට ඊට සැලසුවේ නැත්තේ කවුද? එතන අම්මට තාත්තට කන් ඇහෙනවා දරුවට එන්නේ නැහැ. මේ දෙවියන් වහන්සේ මහා හරි අසාධාරණයි. මෙවනම් මහා හරි අසාධාරණ වැඩන්නේ. නේ? අම්මට තාත්තට ඇහෙන්න හදලා දීලා දරුවට නැහැ ඇහෙන්න හදලා දීලා. එහෙම නැත්නම් අම්මා තාත්තට නෑ හෙන්න හදලා කතා කරන්නත් බෑ. පටත් ගහලා කනත් කන්දේ ගත්තා වික්ෂේප කළේ. නිර්මාණ වාදයේ දේව වාදයේ අහිතගත කම වාදයේ සියලුම දේවල් පෙර කර්මෙනුත් නෙවෙයි. ඒ සියල්ල ප්‍රතික්ෂේප කරා. ඒතකොට මේ අවස්ථාවේදී එතන තියෙන ස්වභාවයන් අනුව තමයි හැදෙන්නේ.
යෝනිසෝ මනසිකාරය හොඳට පුරුදු කරන්න. මන නුවණ එතන පුරුදු කරන්න. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. ඒතර සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යංගහත පිරිවර වෙලයි. චිත්ත ඒකාග්‍රතාවයක් එන්නේ නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් එන්නා වූ සම්මා සමාධියක්. අනිශ්චිතම ලෞකික සමාධි. මේ සමාධිය වඩලා යන්න පුළුවන්. අර මං ඉස්සෙල්ලා කිව්වේ බ්‍රහ්ම ලෝක යන්න පුළුවන්. අපි ඒකද ප්‍රාර්ථනා කරන්නේ. නෑ බ්‍රහ්ම ලෝකේ ගියොත් ආයෙ යනවා. ඒක ආයෙ ඇවිල්ලා ආයෙ යනවා. ආයෙ යනවා. ආයෙ යනවා. ආයෙ එහෙ එන්න එහෙන් ආයෙ මෙහෙ එනකොට ඇති වෙන සිත ගැන අපිට කියන්න බෑ. ඒ අවසාන අරමුණට ගත්තේ අකුසල ආරම්මණයක් නා. නිරේට යන්නේ. පිරිසන් ලෝකයට යන්නේ. ප්‍රේත ලෝකයට යන්නේ. ඒකයි. ඒවත් විශේෂ දුක්. මේ මනුෂ්‍ය ලෝකේ දුක් ටික තේරෙනවානේ. නේ. එහෙනම් පැහැදිලිද? ඒතර සමාධි මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට චිත්ත ඒකාග්‍රතාවය මට තාම නැත්තම් අනේ මට තාම මන අවබෝධයට අවශ්‍ය කරන චිත්ත ඒකාග්‍රතාවයවත් සම්මා සමාධිය නම් මට තාම නැහැ කියලා තමන් දැනගන්නවා තමන් දැක ගන්න. මන අවබෝධයට අවශ්‍ය කරන චිත්ත ඒකාග්‍රතාවයවත් ඒ සම්මා සමාධිය මට දැන් තියෙනවා නම් තමන් දැන් තියෙන බව දැනගන්න. එහෙම නැත්තම් කොයි වෙලේ හරි උපදීවි. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට චිත්ත ඒකාග්‍රතාවය සිතේ තැන්පත් බව නොවිසිරෙන බව ඒ සම්මා සමාධිය කොයි වෙලේ හරි උපදිනවා. ඒ යෝනිසෝ මනසිකාර්ය බහුල ලෙස කිරීමේ බොහෝ ලෙස කිරීමේ මනාව පුහුණු කිරීමේ මනාව පුරුදු කිරීමේ මයි එන්නේ. ඒක භාවනාවෙන් පරිපූර්ණ වෙයි සම්පූර්ණ වෙයි. අර නිවැරදිව අර ධර්මතාවයන් තුළ මනසිකාර්ය පවත්වනකොට කර්මයට අනුරූපව සිද්ධ වෙන ආකාරය දකිනකොට හේතු ප්‍රත්‍යපන්න කියන ධර්මතාවයන් දකිනකොට ඒ තුළ එන සිතේ චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධි කියන්නේ. ඒකට එන්නේ සම්මා දිට්ඨියත් එක්ක. එන්නේ සම්මා සංකප්පයත් එක්ක. එන්නේ සම්මා වාචාත් එක්ක. සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සතියත් එක්ක. ඒකයි මං කියේ අංගහත පිරිවර වෙලා එනවා කොයි වෙලේ හරි. අංගහත පිරිවර වෙලා ආවොත් චිත්ත ඒකාග්‍රතාවයක් සිතේ තන්පත් බව. ඒකට එයා දන්නවා මම දැන් කොතනද ඉන්නේ කියලා. මට සම්මා දිට්ඨිය තියෙනවා. මට නිවැරදිව මම මෙච්චර කාලෙ යෝනිසෝ මනසිකාරය මම මනාව මෙහෙව්වා. මම නිවැරදිව කල්පනා කරා. නිවැරදිව කල්පනා කළා නිවැරදිව පරීක්ෂා කරලා මම නිවැරදිව දැක්කා. මම යනවා මගේ වචනය හදලා තියෙන්නේ. මම බොරු කියන්නේ කවුදද? එයා දන්නා මේ දේ නිසා මේ දේ වෙනවා. මේ ඇති කල්ලි මේ ඇත. ඒතර බොරු කිව්වත් එයා දන්නවා මේ ඇති කල්ලි මේ ඇත. ඒතර මොකද්ද වෙන්නේ කියලා. ඒතර හේතුඵලය දැකලා තියෙනවා. එහෙනම් අන්න නිවැරදිව. එතකොට මනස මෙහෙवला තියෙනවා. යෝනිසෝ මනසිකාරය මනාව පුරුදු කරලා තියෙනවා. පුහුණු කරලා තියෙනවා. ඒකයි කියන්නේ. නැවත බහුල ලෙස කරන්න, බොහෝ ලෙස කරන්න. අවබෝධයට එනකම් කරන්න. ඒ ධර්මතාවය. ඉතින් ඔක කඩෙන් සල්ලි දීලා ගන්නද ඕන එකක් නෙමෙයි. රුපියලක්වත් දීලා ගන්න ඕන එකක් නෙමෙයි. කීයකට වේදම් වෙන්නේ නේ? එච්චර මහන්සියකුත් නැහැ. පොඩ්ඩක් පැත්තකට වෙලා ඉඳගෙන පොඩ්ඩක් මනස පොඩ්ඩක් මෙහෙවන්න විතරයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. ඒක හරියටින් බාහිර ශබ්ද වලින් තොරව තැනකට ගන්න පුළුවන්. එතන පොඩ පහසුයි. මොකද මේ බාහිර ශබ්ද එනකොට දරුවෝ කෑ ගහනකොට ඒගොල්ලන් මේ ශබ්ද නගනකොට එහෙම නැත්නම් බාහිර මේ ශබ්ද තියෙනවා නම් අර හොඳට මානසිකාරය පවත්වන්න බෑ ඒ ධර්මතාවයන් තුළ. මේ ප්‍රත්‍යපන්න කියන ධර්මතාවයන් හරියාකාරව දකින්න බෑ. අමාරුයි දකින්න. මොකද සිත යනවනේ. බාහිර දැන් අපි මනසේ අරමුණේ තියාගෙන ඉන්නකොට කවුරු හයියෙන් කෑ ගැහුවොත් ඒක ආරම්භනේ එනවා ශනේ. ඒක අර අරමුණ ඈත් වෙනවා, අයින් වෙනවා. අර මෙනෙහි කර කර හිටිය අරමුණ පරීක්ෂා කර කර හිටිය ඒ ස්වභාවයේ සිත අයින් වෙනවා. ඒක නිසා තමයි කියන්නේ අර පොඩ්ඩක් ශබ්ද අඩු තැනකට ගිහලා හැබැයි ඉතින් ඊට පස්සේ ඉතින් ගැටලුවක් නැහැ. අවබෝධ කරාට පස්සේ ඕන දිහාක ඉන්න පුළුවන්. ඕන දිහාක ඉන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එහෙනම් දැන් සම්මාදිය
අනිත් එක උපේක්ෂාව. උපේක්ඛා. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට උපේක්ඛා කියන්නේ මදහත් බව. මධ්‍යස්ථ ස්වභාවයයි. ඒ අෂ්ටලෝක ධර්මයේ කිරි. ලාභාලාභය සයිසනින්දා ප්‍රසංසා සැප දුක. මෙන්න මේ අෂ්ටලෝක ධර්මයන් කෙරේ එන සිතේ මදහත් බව. ඒ කියන්නේ తත්‍ර මධ්‍යස්ථතා කියලා. ඒක ලෝකෝත්තර එකක්. ඒක ලෞකික එකක් නෙමෙයි. දැන් අපිට නිකන් සාමාන්‍ය වෙලාවටත් උපේක්ඛාවක් තියෙනවා. දැන් ඇහෙන් රූපයක් ගත්තා ඒක තමයි ප්‍රියත් නැත්නම් අප්‍රියත් නැත්නම් මදහත්. හැබැයි මේ මදහත් බව නෙමෙයි මේ සිටියේ. මේ මන අවබෝධයට අවශ්‍ය කරන ඒ උපේක්ෂාව. ඒක ඇති කරගන්න නම් නියත වශයෙන්ම දකින්න ඕනේ මේ සෑම සත්‍යයක්ම කර්මයට අනුරූපයි මේ සංසාරي ගමන් කරන්නේ කියලා. හවුද නැද්ද? අස කර්මයටයි කියනවා. යා නිතරම දකින්නවා ඒක අස කර්මයටයි කියනවා. මම මේක කලින් කියලා දීලා තියෙනවා. ප්‍රත්‍යනික වකල. චේතනාවෙන් පිළියෙල කර. විඳීමට වස්තුව පුරාණ කර්මයක් වශයෙන් දතිය යුතුය ඇස. අන සමාධිටි ප්‍රත්‍යයන් එක්වකල. ප්‍රත්‍යයන් එක්ක. තර ප්‍රත්‍ය කියන්නේ උපකාරය. තර උපකාරය මොකද්ද? පට වියාපෝති චෝය. කම්මචිත්ත ඍතු ආහාර. ප්‍රත්‍ය. එතකොට ප්‍රත්‍යයන් එක්වකල. චේතනාවෙන් පිළියෙල කරේ. පිළියෙල කරන්නේ. ඒ කියන්නේ සකස් කරන්නේ. පිළියෙල කරන කෙනෙක් සකස් කරනවා. ඒක සකස් කරන්නේ චේතනාව. ඒක චේතනාව කියන්නේ කර්මයයි. මනෝ සංචේතන ආහාරය. මනසේ සකස් වෙනා වූ චේතනාව ආහාරයක් භවෙන් භවයට. සංසාර ප්‍රවෘත්තියට. විශේෂ ආහාර හතරක් දේශනා කරා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේක මේ තියෙන මනෝ සංචේතන ආහාරය. නම් මනසේ සකස් වනා වූ චේතනාව තමයි ආහාරය. මොකටද? සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම, හැඩය, පැවැත්ම, අවසානය. එතකොට චේතනාවෙන් පිළියෙල කරේ. විඳීමට වස්තුවක්. විඳිනවා එහෙන්. හැබැයි පුරාණ කර්මයක් වශයෙන් දෙකියුවේ. එතකොට එන්නේ උපේක්ෂාව. එහෙම නැති තාක්කල් උපේක්ෂාවක් එන්නේ. එන නැති උපේක්ෂාවක් එන්නේ. ඒක රස විතර. හැබැයි Taman විතර නෙමෙයි. අර මම කිව්ව 11 ආකාරයක් කිව්වා ඉස්සෙල්. ඒ 11 ආකාරයටම දාලා බලන්න. පෙර භවයේත් එහෙමද? ඔව්. පෙර භවයේත් මට හැක් තිබ්බනම් හැක් තිබුණා අනිවාර්යෙන්. පිරිසන් සත්‍යයක් කියලා හිටියත් හැක් තිබ්බා. තිබ්බනේ. මොකද සෑම සත්‍යයකටම හැක් තියෙනවා. මේ ඡන්ද වෙලා ඉන්න සත්‍යයක් තියෙන ඒ කර්මානුරූපව. එහෙනම් පෙර භවයේ අතීතයක් බලනවා. පෙර භවයේ කොහොමද? පෙර භවයේ සතර මහා ධාතු. සතර මහා ධාතු කම්මචිත්ත ඍතු ආහාර. අපිට විතරද? නෑ ඕනම සත්‍යයකටත් ඒ ටික තමයි. කම්මචිත්ත ඍතු ආහාර. සීත උෂ්ණ. ඒ සත්‍ය ගන්න ආහාර. ඒ සත්‍යයන්ගේ කර්මය. ඒ සත්‍යයන්ගේ සිතේ ප්‍රවෘත්ති. කියන තාකල් ඇසේ ප්‍රවෘත්තියක් තියෙනවා. එහෙනම් අතීතේ ඒ විදිහම තමයි. ඒතර වර්තමානයේත් ඒ විදිහ. අනාගතයේත් ඒ විදිහම තමයි. කම්මචිත්ත ඍතු ආහාර ප්‍රත්‍ය වේ. ඒ අනුව සතර මහා ධාතුන්ගේ ස්වභාවය අදගෙනයි. හැබැයි ඒකට වර්තමානයේ කරන කර්මයි. කර්මයට හේතුව අවිද්‍යාව තණ්හා උපාදාන. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රත්‍යයන් එක්ව කළ. උපකාරයන් එක්ව. උපකාරයන්ගේ චේතනාවෙන් පිළියෙල කරේ. එහෙනම් මේ භවයේ චේතනාව නීගා භවයට පිළියෙල කරා. ඒතර ඇසද්ද පිළියෙල කරා. නේ. සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැඩය, පැවැත්ම, අවස්ථානය. එතකොට අන්න උපේක්ෂාව ඇති කරගන්න පහසුයි. ඒතර සෑම කෙනෙක් දිහා මේ විදිහට බලන්න. කොහොමද? ප්‍රත්‍යනික කර. චේතනාවෙන් පිළියෙල. විඳීමට වස්තු.
හැබැයි පුරාණ කර්මයක්. එහෙනම් මගේ ගෙදර ඉන්න නෝනත් ඒ විදිහම තමයි. මගේ ඉන්න මේ දරුවොත් එහෙනම් ඒ විදිහම තමයි. මගේ ඉන්න මොනුපුර මිනිපිරියොත් ඒ විදිහම තමයි. කොහොමද? ප්‍රත්‍යයන් එක්ක කළ. චේතනාවෙන් පිළියෙල කළ. විඳීමට වස්තුවක් හැබැයි පුරාණ කර්මයක් වශයෙන් දෙකී. අනත් ඒ වශයෙන්. එහෙනම් ආධ්‍යාත්මික බාහිර බාහිරත් ඒ වගේම තමයි. ඒතර සත්පුජ්‍යල සංඥාවක් නෑ එතන. ඒතර මගේ භාර්යාව, මගේ ස්වාමියා, මගේ පුතාද, මගේ දුවද, මගේ මොනබුරා මිනිබීරිය සියලු සත්‍යයන් කෙරෙහි ඉන්නේ මදහත් බවක්. සියලු සත්‍යයන් කෙරෙහි ඉන්නේ මදහත් බවක්. ඒ සියලු දෙනා කර්මයට යටයි. කර්මයට අනුරූපයි. යල්ල කර්මයෙන් නෙමෙයි. එහෙම ගන්න එපා. අන්න ඒ විදිහට මෙනෙහි කරන්න. එතකොට එන්නේ උපේක්ෂාව. ඒ උපේක්ෂාව වෙන්නේ ධර්මය අවබෝධ කරගෙන උපේක්ෂාව. එතකොට අපිට දැන් සාමාන්‍ය ජීවිතයේදී උපේක්ෂාවක් තියෙනවා. ඒ කණයි ශබ්දය නිසා සිතක් හැදෙනවා. එතන ප්‍රියත් නැත්නම් අප්‍රියත් නැත්නම් ප්‍රිය නම් ඇලෙනවා, අප්‍රිය නම් ගැටෙනවා. ඒතර ප්‍රියත් නැත්නම් අප්‍රියත් නැත්නම් මදහත්. ඒ මදහත් බව නෙමෙයි මේ කියන්නේ. ඒ උපේක්ෂාව නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ධර්මතාවය. ඒතකොට ධර්මයේ දැකලා ඇති වෙන සිතේ ඇති වෙන මදහත් බව. ධර්ම අවබෝධයත් එක්ක එන සිතේ මදහත් බව. ඒ උපේක්ෂාවයි. ඒ උපේක්ෂාවයි යන්නේ. ඒතකොට කර්මයට අනුරූපව නෙමේද මේ සෑම කෙනෙක්ම මේ භවයෙන් භවයට යන්නේ. චුති උප්පත්ති ඥානයෙන් තථාගතයන් වහන්සේ ඔක පැහැදිලි කරා අපිට. චුති උප්පත්ති ඥානය පැහැදිලි කරා. එහෙනම් නාස්ති ප්‍රත්‍යනික කොට. අන්න යෝනිසෝ මනසිකාරය මනාව පුරුදු කරලා තියෙනවා. මේක ප්‍රත්‍යනික කොට. නිරන්තරයෙන් උපකාරයෙන් තමයි මේක ඇදගෙන යන්නේ. චේතනාවෙන් පිළියෙල කරලා. චේතනාවෙන් පිළියෙල කරලා. විඳීමට වස්තුවක්. මේ පුරාණ කර්මයක්. අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම අතීත වර්තමාන අනාගත හීන ප්‍රනීත දුර ළඟ ඔක්කොම විතර බලන්න. දුර හිටියක් කෙනෙක් ඒත් ඒ විදිහම තමයි. ළඟ ඉන්න කෙනත් ඒත් ඒ විදිහම තමයි. හීන විකෘතියව ඒත් ඒ විදිහම තමයි. ප්‍රත්‍යනික කොට. චේතනාවෙන් පිළියෙල කර. විඳීමට වස්තු හැබැයි පුරාණ කර්ම. අන්න මදහත් බව වෙනවා. ඒතර කෙනෙක් පිළිබඳව ඇලීමක් එන්නේ නැහැ. ගැටීමක් එන්නේ නැහැ. එයි. ගැටීමක් එන්නේ නැහැ. අප්‍රිය කමනාප බවක් ඇති වෙන්නේ. දැන් අපි දන්නා සමහර පුච්චලේ දැක්කම දැන් බලන්නත් අප්‍රිය පුච්චට සාමාන්‍ය අය කියන මේ බලන්නත් බෑ මිනිස්සයා ගැන. තරම් විරූපී. එහෙම නැත්නම් විකෘති වෙලා. නෑ. ඒක එතන තියෙන ගැටීමක්. අර මේ කර්මයට අනුරූපව හොඳට මෙනෙහි කළ ඒ පිළිබඳව යෝනිසෝ මනසිකාර්ය මනාව පුරුදු කරපු කෙනෙකුට එයා දකින්නේ අර ප්‍රත්‍යයන් එක්ක කළ චේතනාවෙන් පිළියෙල කළ විඳීමට වස්තුවක වේ පුරාණ කර්මයක් මේක. එතකොට එන්නේ ඒ පුච්චලය පිළිබඳව හරි අංග පිළිබඳව හෝ එන්නේ මදහත් බවක්. ඒතරේ හීන ප්‍රණීත තියෙනවනේ. ප්‍රණීත තියෙනවනේ දැක්ක ගමන් ප්‍රියයි. නේ. ඒ තමයි සිතේ ස්වභාවය. නේ ප්‍රණීතේව තේ විදිහම තමයි. ප්‍රත්‍යයන් එක්ක කරලා තියෙන්නේ. ඒ කියන්නේ උපකාරයෙන් يعني කම්මචිත්ත ඍතු ආහාර වර්තමානයේ අර සුද්දාශ්‍රය කලාපේ ප්‍රවෘත්තියයි ඇදගෙන යන්නේ කම්මචිත්ත ඍතු ආහාර කියන හතරෙන්. පෙර භවයේ කර්ම තමයි චේතනාව. චේතනාවෙන් පිළියෙල කරේ. වර්තමානයේ ප්‍රත්‍යයන් උපකාරයෙන්. පෙර භවයේ චේතනාවෙන්. විදීමට වස්තුව. ඒ පුරාණ කර්මයක් වශයෙන් දෙකේ. එහෙම බලන්න. හීන ප්‍රණීත දුර ළඟ ඕනම එකක් කරන් බලන්න. ප්‍රාතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රණීත දුර ළඟ ඕන එක කරන් බලගන්න. ඒ 11 ආකාරයෙන් බලන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ හොඳට සිතට මේ කිඳා බහිනවා. එතකොට සිතට හොඳට ඇතුළත් වෙනවා. අනුගත වෙනවා. සිතේ හොඳට ස්ථාවර වෙනවා. මේ ස්වභාවය මේක මේ හේතුවෙන් තමයි මේක හටගත්තේ. ඒකට විඳීමට වස්තුවක් කරේ පුරාණ කර්මයක්. එතකොට එන උපේක්ෂාවක්. එතකොට ඇලීමක් ගැටීමක් නැතුව එන්නේ උපේක්ෂාව.
දැන් ඉන්නේ උපේක්ෂාව. මොනාසෙන් ගන්ධයක් ආග්‍රහණය කරනවා ඒක හොඳ සුවඳ නම් එළෙනවා. ප්‍රියයි. ඒක දුර්ගන්ධයක් නම් අමනාපයි. ඒක ඒ දෙකම නැත්තම් අසිත මෙදහත්. ඒ උපේක්ෂාව නෙමෙයි මේ. ඒ උපේක්ෂාව නෙමෙයි. අර යථා ස්වභාවය අවබෝධ කරගෙන එන උපේක්ෂාව. ඒන්නේ අවබෝධයත් එක්ක. දැන් මේ නිකන් සාමාන්‍ය මේ ඉන්ද්‍රියයන්ගෙන් ගන්න ආරම්මන ප්‍රිය හෝ අප්‍රිය බව නැතිවීම තුළ එන මදහත් බව. එතන අවබෝධයක්ද තියෙන්නේ. එතන අවබෝධයක් නැහැ. එතන අවබෝධයක් නැහැ. අවබෝධයත් එක්ක එන මදහත් බව. පරිදිවත් ඒ වගේ. සත්‍යයන් එක්ක කළා. චේතනාවෙන් පිළිවෙලක. විදීමට වස්තුවක්. පුරාණ කර්මයක් වශයෙන් දෙකියුති. ශරීරයත් එහෙමම තමයි. ප්‍රත්‍යයන් එක්ක කළා. සතර මහා ධාතු කම්මචිත්ත විස්වාහාර කියන ප්‍රත්‍ය හතරෙන් ඇදගෙන යන්නේ. හැබැයි චේතනාවෙන් පිළියෙල කළේ අඩු වැඩි. අඩු වැඩි පිළියෙල කරේ චේතනාවෙන්. පිළියෙල කරේ චේතනාවෙන්. විඳීමට වස්තුවක්. කයෙන් විඳිනවා. පහස. පුරාණ කර්මයක් වශයෙන් දෙකියුතුයි. අතීතෙත් එහෙමයි, වර්තමානෙත් එහෙමයි, අනාගතෙත් එහෙමයි, අධ්‍යාත්මෙත් එහෙමයි, බාහිරත් එහෙමයි. ඕලාරික සූක්ෂම ඒත් එහෙමයි. ගොරෝසු එකක් වුණත් එකයි, ශූන්‍ය එකක් වුණත් එකයි, හීන එකක් වුණත් එකයි, ප්‍රණීත වුණත් එකයි, දුර තියෙන එකක් වුණත් එකයි, ළඟ තියෙන එකක් වුණත් එකයි. බලන්න. එහෙනම් අන්න නිවැරදිව දැක්කා. දැන් මනසත් ඒ වගේ. ප්‍රත්‍යයන් එක්ක කළා. මොකද මනසට ප්‍රත්‍ය? නාම රූපච්ච විඥාන. ඔන්න ප්‍රත්‍ය. නාම රූපච්ච විඥාන. ප්‍රත්‍යයන් එක්ක. චේතනාවෙන් පිළියෙල කරේ. මනසේ සකස් වෙනා චේතනාවෙන් පිළියෙල කරේ. මනස හදන්න. ඒක විකෘති මනසක්ද ප්‍රකෘති මනසක්ද? භාගයට විකෘති කරපු එකක්ද? ඒ මන්ද බුද්ධි. දැන් හොඳට විකෘති කරපේවා පිස්සු. හොඳට මානසික ක්‍රියාකාරීත්වයක් තියෙනවා. චේතනාවෙන් පිළියෙල කරලා තියෙනවා. ඒක නෙවෙයි අඩු වෙලි. චේතනාවෙන් පිළියෙල කරලා. මනසෙන් විඳිනවා. විඳීමට වස්තුවක්. හැබැයි පුරාණ කර්මයක්. මගෙත් එහෙමද? බණගෙන ආමුදුරන්ගෙත් එහෙම තමයි. අතීතේ ඒත් එහෙමයි. අනාගතේ ඒත් එහෙමයි. බාහිර කෙනෙක්ගේ ඒත් එහෙමයි. අන්න සියලු සත්‍යයන් කෙරේ මදහත් බවක් එන්නේ. ඒතකොට සියලු සත්‍යයන් කෙරේ එන්නේ නැහැ ඇලීමක් හෝ ගැටීමක්. ඒ දෙක අයින් වෙලා ඉන්න ඕනේ මදහත් බවට. දැන් එන්නේ කොහොමද? ඇලීමත් එක්ක නැත්නම් ගැටීමත් එක්ක. එහෙනම් මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට උපේක්ඛා සම්බෝධියන්ගේ වැඩිලා නැත්නම් වැඩිලා නැහැ කියලා තමයි දැනගන්න දැක ගන්න. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සිටේ මදහත් බව. වැඩිලා නම් වැඩින බව තමයි දැනගන්න දැක ගන්න. මේ කොහෙල හරි උපදිනවා. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට උපේක්ඛා සම්බෝධියන්ගේ උපදින්නේ අර යෝනිසෝ මානසිකාරයත් තුළම තමයි. මනානුවන මෙහෙව්වා. මනානුවන යෝනිසෝ මානසිකාරය. දැන් හරිද? ඒ තමයි යෝනිසෝ මානසිකාරය. කයින් කරන්න බෑ. මේ තුළම තමයි ධර්මය අවබෝධ කරන්නේ. සමාසතියත් එක්ක තමයි තනියෙන් එන්නේ යෝනිසෝ මානසිකාරය. 100ත් එක්කයි. 100 පිටව ගත්ත කෙනෙකුටමයි එන්නේ යෝනිසෝ මානසිකාරය. එහෙනම් එතකොට අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හින ප්‍රණීත දුර ළඟ ඕන එකක් කරන් බලන්න. එහෙනම් උපේක්ඛා ඒක මන අවබෝධයට අවශ්‍ය කරන උපේක්ඛා සම්බෝධියන්ගේ තියෙන නැද්ද? දැනගන්න මොකක්ද? මම යෝනිසෝ මානසිකාරය නම් මනාව පුරුදුකලේ නැහැ. මම බහුල ලෙස කරේ නැහැ. මම බොහෝ ලෙස කරේ නැහැ. අනේ ඒ නිසා මට මේ බෝධි අංග 7 දැන් මේ උපේක්ෂා අවසාන එක. ඒතර මේ බෝධි අංගයේ 7 එහෙනම් මට තාම වැඩිලා නැත්නම් මම මොකද්ද පුරුදු කරලා නැත්තේ? බහුල ලෙස බොහෝ ලෙස කරලා නැත්තේ මොකද්ද? යෝනිසෝ මානසිකාරය. මෙහෙවල නැහැ. දැන් හරියට මෙහෙවුවොත් මොකද වෙන්නේ? දැන් අපිට පුළුවන් කියලා දෙන්න විතරයි.
අපිට බෑ කෙනෙක්ගේ සිත අරගෙන ඕක හරියටම හදලා කරලා ආපහු දෙන්න පුළුවන් කමක් තියනවාද? එහෙම කරන්න පිරිසිදු කරලා හොදලා ඔක්කොම කරලා ඔකට මේ බෝධිඅංග ටික ඇතුළත් කරලා දාලි වෙලා මේක දාගන්න ඔය මානසික සිතට කියලා ඇතුළට දාගන්න කියලා එහෙම දෙන්න පුළුවන්. දෙන්න බෑ. කියලා දෙන්න පුළුවන්. එතකොට ඒ අනුව ගමන් කරන කෙනෙකුට යන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් බෝධිඅංග වැඩනොත් ඊට පස්සේ තියෙන තවත් එකක් තියෙනවා. උපේක්ෂා සම්බෝධිඅංගයේ වඩන්න. ඒ තමයි මේ නාම රූප දෙක නිරන්තරයෙන් මෙනෙහි කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒ තුල එන උපේක්ෂාවක්. ඒන්නේ අවබෝධයත් එක්ක. තේරෙනවද කියපේ? දැන් මේ රූපය නිට්ටයද අනිත්‍යද? සතර මහා ධාතුන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒක සැප පිණිසද පවතින්නේ දුක් පිණිසද? දුක් පිණිස පවතින්නේ. තමාගේ කැමැත්ත හැටියටද පවතින්නේ ප්‍රත්‍යයට අනුරූපවද? උපකාරයට අනුරූපවද? ප්‍රත්‍යයට අනුරූපයි පවතින්නේ. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. තමාගේ වශයෙන් තියන්න බෑ. ස්ථිරව පවතින්නේ අනාත්මයි. ඒතර අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත 11 ආකාරයෙන් බලන්න පරීක්ෂා කරලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගන්නේ සත්පුච්චලයේ වශයෙන් නෙමෙයි. සත්පුච්චලයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හොයන්න ගියේ වරද ගන්නවා. හරි? ලෝකේ නැති දෙයක් ගැන හොයන්නේ. පරමාර්ථ වශයෙන් හොයන ලෝකේ නැති දෙයක් ගැන. සම්මුති වශයෙන් ඉතින් හොයාගන්න එකතුවන්නේ. ඉතින් හොයාගත්තේ සම්මුති වශයෙන්. නෝන මහත්ය හොයාගත්තේ සම්මුති වශයෙන් හොයාගෙන තියෙන්නේ. පරමාර්ථයට ගියා නම් අර ධර්ම අවබෝධ කරලා හිටියා නම් විවාහ වෙන්න කලින් හොයන්නේ නාම රූප දෙක. සතර මහා ධාතු හොයන්නේ. ප්‍රත්‍යයට අනුරූප හටගන්න සිත්. එහෙම එකක්ද හෙව්වේ? ද සම්මුතියෙන් එකක් හොයාගෙන තියෙන්නේ. ඉතින් සම්මුතියෙන් හොයාගත්ත එක තුළ සම්මුතියෙන් යම් දෙයක් හොයාගත්තා නම් ඒ තුළ ඇලිලාමද නැද්ද? ඒ තුළ සම්මුතිය තුළ මානසිකාරය පවත්වන තාක්කල් සිත ඇලෙනවමද නැද්ද? සිත ඇලෙනවා. එක්ක ගැටෙනවා. එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. පරමාර්ථ ධර්මයන් කෙරේ මනාව සිත පැවැත්වීම ඒ තමයි විද්‍යාව. සම්මුතිය ප්‍රඥාප්තිය තුළ මනාව සිත හසුරවනවා නම් ඒ තමයි අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් කෙරේ මනාව සිත හසුරවනවා ඒ තමයි විද්‍යාව. විද්‍යාවට ආවනම් විවාහ වෙන්නේ නැහැ. දැන් විවාහ වුණේ ඇයි? ධර්ම වල හැදී ඇයි? සම්මුතියෙන් ගත්ත හින්දාද නැද්ද? සම්මුතියෙන් ගත්ත නිසා. ඒකනේ සාරිපුත්ත හාමුදුරුවෝ ගෙදර ගියේ නේ. මොග්ගල්ලාන හාමුදුරුවෝ ගෙදර ගියාද? නෑ. ඇයි? සාරිපුත්ත හාමුදුරුවෝ කෝටි ගාණක ධනයක් තිබ්බනේ. කෝටි ප්‍රකෝටි ගාණක මහ විශාල අති ධනස්කන්ධයකට හිමිකාරයෝ සාරිපුත්ත හාමුදුරුවෝ. අය ගෙදර ගියාද? නෑ. ඇයි? සම්මුති වශයෙන් නේ පරමාර්ථ වශයෙන් ධර්මය දැකලා පරමාර්ථ වශයෙන් ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ආයි ගෙදර යන්නේ නැහැ. ආයි ගෙදර යන්නේ නැහැ. එයා යන්නේ තපසටම තමයි. මේ සංසාරයෙන් එතර වෙන්නම තමයි යන්නේ. ඒ නැති තාක්කල් අර ප්‍රතිපූජිකාව දැක්කනේ. පරමාර්ථ වශයෙන් නෙමෙයි සම්මුති වශයෙන්මයි ගත්තේ. මගේ ස්වාමියා එහෙ ඉන්නේ මං යන්න ඕනේ එහෙ. ස්වාමියා හොයාගෙන ගියා. තාම ඉන්නවා දැන් එහෙ. බුදුරජාණන් වහන්සේ අල්ලපුවත් ඉඳගෙන සසරේ මිදුන්නේ නෑ නේද? ඒ සම්මුතිය හා ප්‍රඥාප්තිය තුළ සිත පවත්තන්න ගිහින් නේද? ඒතර ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධම්ම සම්මා සංකප්ප සම්මා දිට්ඨිය ආදී වශයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අර උපේක්ෂාවට ආවනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නිවැරදිව දැකලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන ආවනම් ආයි අර තවුතිසාව යන්න පින් කරනවද? නෑ. එහෙනම් ප්‍රතිපූජිකා ඒතර බලන්න වරද්ද ගත්ත නේද? මොනතරම් ලස්සන අවස්ථාවක් තිබ්බද? ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට දවසේම දන් දෙන්න හම්බෙන්නේ කාටද? දන් දීලා මොනවද පැතුවේ? දැන් මම දන්නේ මේ බණහන අය දන් දීලා මොනව ප්‍රාර්ථනා කරනවද කියලා. ඒවා තම තමන්ගේ සිත් දාන්නවා. ප්‍රාර්ථනා කරන්න නිවන.
ඒ සඳහා සසරෙන් නිවනට බණ කිව්වද? පැහැදිලිද? පරමාර්ථයට ගන්න නිරන්තරයෙන් මනස යෝනිසෝ මනසිකාරය ගන්න දෙත. එන උපේක්ඛා සම්බන්ධ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. තව එකක් තියෙනවා. උපේක්ෂා සම්බෝධියංගය වැඩෙන්න. ඒ තමයි මේ සත්ත්ව පුජ්‍යල සංඥාව තුළම මානසිකාර්ය පවත්තන. සිත ඒ තුළම හිර වෙලා ඉන්න අය ආශ්‍රය කරන්න එපා. ආශ්‍රය කරන්න එපා. ඒගොල්ලෝ කතා කරන්නේ සම්මුතියම තමයි. තේරෙනවද කියන්නේ? ඒගොල්ලෝ කතා කරන්නේ සම්මුතිය. සත්ත්ව පුජ්‍යල සංඥාව තුළ මනස හිර වෙලා තියෙන ඒවම අල්ලගෙන තියෙන ඒවම උපාදාන කරගෙන ඉන්න. ඒ වශයෙන්ම තමයි උපාදාන කරන් ඉන්නේ. එයාලා ආශ්‍රය කරන්න එපා. පුජ්‍යල සංඥාව දුරු වෙලා ඒ පිළිබඳව දුරු කරගන්න කවුරු හරි කතා කරනවා නම් එයාලා ආශ්‍රය කරන්න. එයාලත් එක්ක කතා කරන්න. එතකොට උපේක්ඛා සම්බෝධියංගය වැඩෙන්නේ. ඒ උපේක්ඛා සම්බෝධියංගය අර මේ ඉන්ද්‍රියන් මූලික කරගෙන හටගන්න අර ප්‍රිය ස්වභාවය අප්‍රිය ස්වභාවය නැති වෙලාවට තියෙන මදහත් බව නෙමෙයි. හයට පහසක් දැනෙනකොට ඒක ප්‍රණීත නම් සිත එතන ඇලෙනවා. ඒක ප්‍රණීත නැත්නම් සිත එතන ගැටෙනවා. එහෙම නැත්නම් සිත මදහත්. ඒ මදහත් බව නෙමෙයි මේ කතා කරේ. මේ කතා කරේ ලෝකෙන් මේ රූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකෙන් එතර කරවන්න අවශ්‍ය කරන උපේක්ෂාව ගැන කතා කරේ. මේ මදහත් බව කතා කරේ. ඒ තමයි බෝධිඅංගය. බුද්ධියට හේතු අංගයක් ඒක. තේරෙනවද? ගොඩාක් වෙලා කතා කරනවා. දැන් බෝධිඅංගය අවසන් කරනවා. දැන් මේ අංග හත හරියටම වැඩිලා නම් තව පොඩ්ඩයි තියෙන්නේ. තව පොඩ්ඩයි තියෙන්නේ. පැහැදිලිද කියපේවා? පැහැදිලි. එහෙනම් ඕන දෙයක් අහන්න. එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ අවසරයි. මේ දැන් 11 ආකාරයට රූපේ බලනකොට ඒක තේන්දි අපි සවිඥානික රූප විතරද ස්වාමීන් වහන්සේ ගන්නෙ? කම්මචිත්තේ නැහැ අවිඥානික රූප. ඔව් අවිඥාන වලට කම්මචිත්ත වන්නේ. අපි මේ එතකොට මේ සත්පුද්ගල සංඥාව තුළ හිර වෙලා ඉන්න අයට තමයි ඒක කිව්වේ. එහෙම නැත්නම් බාහිර රූප වලට ප්‍රත්‍ය වෙන්නේ නැවත ඒ ධර්මතාවයන්මනේ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත හතරම තමයි ඒ මේ ගස් ගල් ඉරහඳ කඳු පර්වත ඇල දොළ ගංගා මේ සියලුම දේවල්. ඒවට නැවත නැවත ප්‍රත්‍ය වෙන්නේ ඒ සතර මහ භූතේම තමයි. එහෙමයි. තේරෙනවද? ඒවට කම්පියුටර් ඒවට ටිකක් නැහැ. ඔව් ඒක තමයි ටිකක් නැහැ. හරි තේරුණා ස්වාමීන් වහන්සේ. හැබැයි ඍතු තියෙනවා. ආහාරයක් තියෙනවා. කම්මචිත්ත නැහැ. කම්මචිත්ත නැහැ උ ස්වාමීන් වහන්සේ. ඒක තමයි. ඒ කියන්නේ සීත උෂ්ණ සමව පවතින තාක් කල්නේ පවතින්නේ. එහෙමයි. සීත අධික වුණොත් පවතින්නේ නැහැ. ඒකට උෂ්ණ අධික වුණොත් ගිනිගෙන විනාශ වෙනවා. පවතින්නේ. ඔව් පවතින්නේ. සීත උෂ්ණ ඕනේ. ආහාරය තමයි අර පෘථිවි රසයේ තියෙන්නේ සතර මහා ධාතුව. හරි තේරුණා ස්වාමීන් වහන්සේ බොහෝ පී. තේරුණා සන්නයි ස්වාමීන් වහන්සේ. අවිනාශ මේ දැන් ස්වාමීන් වහන්සේ අපි සංකාරපත්‍ය විඥානං කියනකොට එතන ප්‍රතිසන්දි විඥානයේනේ එතන විඥාන බවට පටිච්චසමුප්පාදේ ප්‍රතිසන්දි විඥානය තමයි සංකාරපත්‍ය විඥාන කියන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අපි නාම රූපපත්‍ය විඥානං කියනකොට උතනින් අදහස් වෙන්නේ දැන් අපි මේ සලආයතන වලට චක්කුම් පටිච්ච රූපේ උප්පච්චති චක්කු විඥානං කියනවා වගේ ඒ වගේ අපේ ආයතන හයෙන් හටගන්නා විඥානයයි අතන ප්‍රතිසන්දි විඥානයටත් එකක් හඳුනලා වෙන් කර දීමන්නේ ප්‍රතිසන්දි විඥානය ඇති වෙන්නේ. එතකොට මෙතනිනුත් අපිට දැන් ඇහැට රූපයක් පෙන්නලා ඒ රූපේ වෙනම අපි හඳුනා ගන්නකොටනේ අපිට එතන විඥානයතනේ. ඒ දෙකේම ක්‍රියාවලිය එකද ස්වාමීන් වහන්සේ? නෑ. ප්‍රවෘත්තියේදී තියෙන්නේ වෙනම විඥාන. ප්‍රතිසන්දි විඥානය වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානයේදී ගන්නෙ තමන් ඒ භවය ඇතුළත එහෙම නැත්නම් පෙර භවය වල වෙන්නත් පුළුවන්. මොකද එකම එක කර්ම සිතුවිල්ලකින් ආත්ම භව 100 ගණනක් ප්‍රතිසන්දි ආරම්භ වෙනවා. ඒතකොට එතන එන්නේ සංඛාරපච්චය විඥානං කියන එක. එහෙමයි. ඔව්. එතකොට එතන තියෙන්නේ පෙර භවයේ කරගත්ත කර්මයක ඒ කියන්නේ කුසල ආරම්මණයක් අකුසල ආරම්මණයක්. කුසල කර්මයක් අකුසල කර්මයක්.
ඒන් ආරම්මණයක පැටලිලා තමයි ප්‍රතිසන්දි විඥානය ගන්න. විඥානේ එහෙමයි. ඒකට වර්තමානයේ ප්‍රවෘත්තියේදී එන්නේ අසයි රූපය නිසා චක්කු විඥාන. ඒක වෙන එකක්. ඒතකොට නාම රූප ප්‍රවෘත්තියේ දෙන විඥානය වෙන එකක්. හැබැයි විඥානයේ පැවැත්මට විඥානීය දිගින් දිග මොකද අසයි රූපයයි නිසා හටගන්න කනයි ශබ්දයයි නිසා හටගන්න නාසයයි ගන්ධයයි නිසා හටගන්න මේ විඥාන වල පැවැත්ම තියෙන එක චිත්තක්ෂණයයි. එහෙමයි. ඒක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එහෙමයි සෝන. හැබැයි නැති වුණාට අපි මේ ඒ ස්වභාවය අපි විඳිනවා. මේ ස්වභාවය හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම තුළ සිත බලවත් වෙනවා. නැවත නැවත හිතනවා. නැවත නැවත හිතනකොට බලවත් වෙනවා. බලවත් වෙනකොට තමයි විඥාණයට පැවැත්මක් තියෙන්නේ. එහෙමයි. ඒතර වේදනා සංඥා සංකාර කියන්නේ නාම ධර්ම. නාම ඒතර ඒවා සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ශරීරයේ රූපත් එක්ක. ශරීර රූප හතරට. එතකොට නාම රූප පත්‍ය විඥාන එක වෙන එකක්. ඒතර අර විඥානයේ ප්‍රවෘත්තියට හේතු වෙන්නේ නාම රූප දෙක. නාම රූප. අර ඒ අවස්ථාවේදී ඉන්ද්‍රියන් මූලික කරගෙන හට ගන්න විඥාන වෙනයි. ඒ අසයි රූපය නිසා චක්කු විඥානයි. එහෙමයි. අනයි ශබ්දේ නිසා සෝත විඥානයි. රැඳෙන්න බෑ ඒක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. තේරෙනවද? එතකොට දැන් අපි දැන් යෝනිසෝ මනසිකාරයෙන් හඳුනා ගන්න ඕනේ මේ ප්‍රවෘත්ති විඥාණය තමයි අපි පහර දීලා සටන් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඒකනේ ඔක්කොම දකින්න ඕනේ. එහෙමයි. සංදි විඥානය මේ ඇතිකල්ලි මේ ඇත. එතන. මොකද අපිට පුබ්බන්තේ ඥානයක් ඕනේනේ. පෙර භවයේ අපි කොහොමද ආවේ කියන එක විසඳ ගන්නත් ඉතින්. එහෙමයි. අනාගත භවය කියන ඒකත් විසඳ ගන්න ඕනේ. අපරන්තේ ඥාන. අපරන්තේ ඥාන. තේරෙනවද? එහෙමයි. ඒකට විද්‍යාව සාමුලින් අවසන් වෙන්න නම් අතීත භවය පිළිබඳව ගැටලුවක් විසඳ ගන්න ඕනේ. අනාගත භවය පිළිබඳව ගැටලුවක් විසඳ ගන්න ඕනේ. විසඳ ගන්න ඕනේ. ඔව්. එතකොට දැන් අනාගත භවයට යන්නේ කොහොමද කියන්නේ? එතනට යන්නේ අර කර්මයක් එක්ක පැටලිච්ච මනස. මනස. එහෙමයි. එතකොට ඒක සංකාරපච්චය විඥාන. විඥාන. ඉතින් ආය නැවත ප්‍රතිසන්දිය. ඔව්. එතකොට එතන ඉඳලා පටන් ගන්නෙ විඳීම හඳුනා ගැනීම හා බලවත් වීම කියන නාම ධර්ම තුනයි මේ හෘදේ වස්තු රූපය ඇතුළේ මේ ශරීරයේ ඒ ක්‍රියාවයි. එතකොට නාම රූපච්ච විඥාන. ඒ කියන්නේ විඥානයේ ප්‍රවෘත්ති විඥානයේට. හැබැයි අර ඉන්ද්‍රියන් මූලික කරගෙන හට ගන්න විඥාන එතන තියෙන ඒ ප්‍රදේශයේ තියෙන ඒ ස්වභාවයන් අනුව හටගෙන සෙනෙන්නේ නැති වෙනවා. සෙනෙන්නේ නැති වෙනවා. ඒව වෙනයි ඒ විඥාන. එහෙමයි. තේරෙනවද? තේරෙනවා සවින්දා හොඳට දෙන්නම් වාසයට තේරුම් ගන්නයි. හරි. අවසානයේ එතකොට අර ප්‍රවෘත්ති අවස්ථාවේ ඇති වෙන විඥානයේ එතන අර පංච පාදානස්කන්ධයේදී ඇති වෙන විඥානය තමයි නේ ස්වනාස. එසයි රූපයයි චක්කු විඥානය. එතකොට එතන පංච පාදානස්කන්ධය ඒ නිසා ඇති වෙන අරමුණ දැන ගැනීම. ඔව්. ඒක වේදනාත් උපාදාන කරගන්නවා නම් සංඥාවත් උපාදාන කරගන්නවා නම් සංස්කාරයත් උපාදාන කරගන්නවා නම් ඒතර විඥානයත් උපාදාන කරගෙනනේ. ඒකනේ විදීමත් උපාදාන කරන්නේ සංඥාවත් උපාදාන කරන්නේ සංස්කාරයත් උපාදාන කරගන්නවා නම් අනිවාර්යයෙන් විඥානයත් උපාදානම තමයි. එහෙමයි. එතකොට දැන් රූප ඒ පැවැත්ම සඳහා රූපයක් අවශ්‍යනේ. ඒ රූපයත් උපාදාන. එතකොට පංච උපාදානස්කන්ධය. ඒතර පහ උපාදාන කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වේදනාව දැනෙනවා. හැබැයි විඳින්නේ නැහැ. නැහැ. තේරෙනවද? ඔව්. ඒක මේ අර මජ්ක්‍ධිම නිකායේ තියෙන උගල හරි ලස්සන සූත්‍රයක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි. යම් පුජ්‍යලෙක් එක ඊතල පහරකින් දුකක් විඳිනවා. ඒ ශරීරයට වැදිලා ඊතල පහර දුකක් විඳිනවා. හැබැයි ඒ වේදනාව මනසට ගත්තොත් එයා සිතෙන දුකක් විඳිනවා. එතකොට වේදනා දෙකක් එයා විඳිනවා. එතකොට ඊතල පහර දෙකයි. තේරෙනවද කියන එක? තේරෙනවා. ඒ ධර්මය අවබෝධ කරගත්ත කෙනා ඊතල පහර දෙකක වේදනාවක් විඳින්නේ නැහැ. ඊතල පහර කයට වැදුර ඒ වේදනාව විතරයි ආ විඳින්නේ. ඒක දැනෙනවා. හැබැයි ඒක යා සංඥා උපාදාන කරගෙන නැහැ. හේතුවක් නිසා හටගත්ත ඵලයක් කියලා හිතන්න පුළුවන්. අන්න හරි. එතකොට වේදනාව දැනෙනවා යා විඳින්නේ නැහැ. තේරෙනවද? විඳින්නේ නැත්නම් ඇලීමක් නැහැ. එතකොට එයාට දැනෙන්නේ අර කායික වේදනාව විතරයි. එයාගේ සිතින් විඳින්නේ. එතකොට ඊතල පහර දෙකක වේදනාවක් එයාට නැහැ. දැන් මේ පෘථග්ජනයට මොකද වෙලා තියෙන්නේ? තව ඊතල 100ක් විතර ගහගන්න.
මනසෙන් විඳින්නේ නැත්නම් එයා එක ඊතල පහරක වේදනාව විතරයි අවිඳින්නේ. දැන් මනසෙන් විඳිනවා නම් දුක් වේදනාවක් යා. මේක හේතුඵල ධර්මතාවයක්. ඒකට තමයි මේක පෙර කර්මයකට අනුව සිද්ධ වෙච්ච එකක්. ඒක නිසා මම මේක ඇලෙන්නත් ඕනේ නැහැ, ගැටෙන්නත් ඕනේ නැහැ කියලා එයාගේ සිත එතනින් අයින් කරගත්තා නම්, බැහැර කරගත්තා නම් එයා ඊතල පහට දෙකක වේදනාවක් විඳින්නේ නැහැ යා. තේරෙනවද කියන්නේ? එතකොට එක ඊතල පහරක වේදනාවක් විතර එයාට දැනෙන්නේ. දැන් පෘථග්ජන පුද්ගලයාට මොකද තියෙන්නේ? ඒකෙන් සංස්කාරාවම වන පුතඥ පුද්ගල නේ ස්වාමීන් වහන්සේ. ඔව්. විඳීම තුළ ඇලෙනවා. ඇලීම තුළ උපාදාන කරනවා. ඇලීම තුළ උපාදාන. එයානෝ කර්ම කරනවා. කර්ම කරොත් උප්පත්ති බව බවපච්චය ජාති ජාතිපච්චය කරනවා. එහෙනම් අර එක ඊතර පහරක් විතරයි වැදිලා තියෙන්නේ. දෙකක් වැදිලා නැහැ. අනිත් එක ගන්නේ මනසෙන්. ඒතර එයා මනසට අරගෙන නැහැ. තේරෙනවද කියන්නේ? මනසට. ඒකයි දැන් බුදුරජාණන් වහන්සේට අර ගිජුකුල පව වේදලා ගලක් පෙරළුවා දේවදත්ත. දැන් බුදුරජාණන් වහන්සේ වේදනා දෙකක් වින්දාද එකයිද වින්දේ? එකයි. වේදනා දෙකක් වින්දා නම් අරයට වෛර කරනවා. වෛර කරනවා. ගැටෙනවා. දේවදත්ත එක ගැටුණාද? දැන් දේවදත්තට මෛත්‍රී කළාද? මෛත්‍රී කළා. මෛත්‍රී කළා. දේශය අවසන් කළා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට එහෙනම් දේශයක් හටගන්නේ නැහැ. දැන් පැහැදිලිද කියන එක? එහෙමයි පැහැදිලි. එතකොට ඊතල පාර දෙකක් නෑ එක ඊතල පාරයි. අර පාදයේ වේදනාව විතරයි. ඒක මනසට ගත්තේ නෑ. ඒකනේ අර ජීවක බෙහෙතක් බඳලා ජීවක අර ඇතුළු නුවර ලෙඩේකට බෙහෙත් කරන්න ගිහිල්ලා එන්න බැරි වුණා මේ නුවර අගුළු දැම්මා. දොරවල් අගුළු දැම්මා නුවරෙන් පිට වෙන්න බෑ. ඒකේ කාලේ තිබ්බ ස්වභාවයක් ආරක්ෂාව පිණිස. ඒතකොට දැන් ජීවක කල්පනා කරනවා අයියෝ මම බුදුරජාණන් වහන්සේට බෙහෙත්තක් බෙදලා මේක මේ වෙලාවට ලියන්න ඕනේ. මේක ලිව්වේ නැත්නම් එයාට ලොකු පීඩාවක් ලොකු වේදනාවක් එනවා. අයියෝ කියලා රැලි වෙනකන් නිින්ද ගියේ නෑ ජීවකට. පහුවදා උදේ දුවගෙන ආවා. ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට සමා වෙන්න මම මේ අතුළු නුවර ලෙඩෙකුට බෙහෙතක් අරගෙන ගියා. ඒ බෙහෙත බැඳලා එනකොට නුවරේ දොරවල් වහලා මට එන්න බැරි වුණා. ඉතින් මේ බෙහෙත මේ වෙලාවට ගලවන්න ඕනේ. නමුත් මම මේ දැනුයි යාවේ දැන් මොකද වහන්සේගේ මේ වේදනාවම මොකද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවක රාගය අවසන් කරපු කෙනාට වේදනාව මානසික වේදනාවක් තියනද? මම ඔක දන්න මම ඔක ගැලෙවුවා කිව්වා. ඒ වෙලාවේදී ගැලෙවුවා කිව්වා. ඒ බෙහෙත් බෑදලා තියෙන මේක ගැලෙවුවා යා. බුදුරජාණන් ආනන්දට කිව්වා ආනන්ද මේ පාදේ තියෙන මේ ගලවන්න කිව්වා. දැන් ඒකට දන්නවනේ. ඒතර වින්දේ නැහනේ. ඒතර එක ඊටල පහරයි. ඊටල පහරවල් දෙකක් වින්දේ නැහැ. දැන් අර කායික වේදනාවක් තිබෙනවා මානසික වේදනාවක් තිබෙනවා එක ඊටල පහරයි. නැද්ද? දැන් ඇඟිල්ලක් කැපුණාම මානසිකත් විඳිනවද? කයනොත් විඳිනවද නැද්ද? විඳිනවා. දැන් නම් ඒක තේරෙනවා සවිනා. මානසික විඳොත් එතන තියෙන එක්ක ඇලීමක් එක්ක ගැටීම. එතකොට දැන් රහතන් වහන්සේලා ඇලීමක් ගැටීමක් තියෙනවද? නැහැ. එක ඊතල පහරක වේදනාවක් විතරයි තියෙන්නේ. තේරෙනවද කියන එක? ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා හැසිරෙන්නේ ආකාරයට ස්වාමීනි. ආර්යයන් වහන්සේලා හැසිරෙන්නේ ආකාරයට. තව ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ලබන සත්‍ය දේශනා කරන්න තියෙන චතුරාර්ය සත්‍ය. දැන් මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට අංගහත වැඩිලා නම් එහෙමයි. ඒකට දේශනා කරන ටික මනව අවබෝධ වෙනවා. ස්වාමීන් වහන්සේ ලබන සත්‍ය චතුරාර්ය සත්‍යද අපි ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ? ඔව් ඊට තියෙන චතුරාර්ය සත්‍ය. හරි තමයි ස්වාමීන් වහන්සේ. සතර හදිපට්ඨ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඊගාවට තියෙන චතුරාර්ය සත්‍ය. දැන් ඊට මෙහෙන් තියෙන කරුණු හත තමයි දැන් ওই විදිහට උපදවා ගන්න ඕනේ. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට අංග 7. දැන් පැහැදිලිද අංග 7? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අර මේ සමාධි බොජ්ජංග සම්බොජ්ජංගයේ ගැන කතා කරනකොට අත්‍යවශ්‍ය ස්වාමීන් එතන අරමුණු විදර්ශනා කිරීමෙන් ලැබෙන චිත්ත ඒකාග්‍රතාවය තමයි ඔව් සත්බොජ්ජංගය වෙන්නේ.
ඔව් ඒ සමාධිය විදර්ශනා සමාධියක් කියන්නේ. විදර්ශනා කිරීම තුළ ඒ ධර්මයන් මෙනෙහි කිරීම තුළ ඇති වෙන ඒ චිත්ත ඒකාග්‍රතාවය. එතන සිත එකඟයි. අර නීවරණ වලට ගිහිල්ලා නැහැ සිත එතන. නීවරණත් එක්ක බැඳිලා නැහැ. ධර්මයත් එක්ක බැඳිලා තියෙන මනස. බල ධර්ම වැඩිලා තියෙනවා. ඔව්. පංච බල ධර්ම වැඩිලා තියෙනවා. මේ බල ධර්ම වැඩිලා තියෙනවා. එතන නීවරණත් එක්කනේ මේ සිත පවත්ලා තියෙන්නේ. එතන තියෙන ධර්මයත් එක්ක. තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයත් එක්ක පැටලිච්ච මනසක් තියෙනවා. ඒ අනුවයි ධර්මය අවබෝධ වෙන්නේ. එහෙමයි. සාමාන්‍ය භාවනාව. එතන සිත සමාධි. ධර්මයේ තුල සිත තියෙනවා. ඒතර ඒ යෝනිසෝ මානසිකාරය තමයි ඒකට උපකාර. මන අනුවන. නැද්ද? දර්ශනය. එමණස් වහන්සේ මම හිතන්නේ වහන්සේද පැය දෙකකට ආසන්න කාලයක් ධර්මයේ දේශනා කළා. අනිත් ඇයට ගැටුනේ වහන්සේගේ කොහොමද වහන්සේ මේ දවස්වල වහන්සේගේ සත්‍ය වහන්සේලා ඉන්න පැත්ත ඒක ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රදේශය දැන් ටිකක් අවිනිශ්චිතයි. ඉතින් අපි දැන් දානේ හෙට ඉඳලා අපි දානේ විහාරස්ථානයේ පිළියෙල කරගන්නවා. කොහොමද යන්නේ නැහැ. බෝධි වන්දනා හිට ඔක්කොම නැවැත්තුවා. ඔක්කොම නැවැත්තුවා. දිහවසට කරන බුද්ධ වන්දනාවත් නැවැත්තුවා. ඔක්කොම නැවැත්තුවා. දානේ ගෙන්නත් එකත් නැවැත්තුවා. ඉතින් දැන් පන්සලේම අපි ඒ කටයුතු පිළියෙල කරගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ හැම ආරණ්‍යකම වාගේ එහෙම තමයි දැන් කරන්නේ ස්වාමීන් වහන්සේ. දැන් කරන්නේ එහෙම තමයි කරන්නේ. පිටින් ගියනකොට බයයි. ප්‍රේසංගෙන් ස්වාමීන් එහෙමනම් වහන්සේ ඉතා වටිනා ධර්ම පරිණාමයක් අද දේශනා කළේ ස්වාමීන් වහන්සේ. අපිට වහන්සේට බොහෝ කුසලත්වයයි අපි ප්‍රාර්ථනා කරනවා. අප ගැන බොහෝ අනුකම්පාවෙන් ධර්මයෙන් සහ අර්ථයෙන් සසරෙන් දුකින් නිවන සසර දුකින් නිවීමට දොරටු හැර දෙන වහන්සේට අපි සියලු දෙනා වෙනුවෙන් වහන්සේට ආජරාමර නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. හොඳයි එහෙනම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් පළමුවෙන් තම තමන් නමින් පරලෝසපසිය ඥාතීන් සිහිපත් කළ අනුමෝදන් කරනවා. ඒ යම් ඥාති කෙනෙක් ඇත්නම් මේ අවස්ථාවේ පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනම් හෝතු කියන තම තමන්ගේ ඥාතීන් සිහිපත් කරගෙන ඉදම්මේ ඥාතීනම් හෝතු සිතා ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සිතා ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සිතා ඥාතයෝ. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් තුතුම් මෝ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙන්න ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා හිතාගෙන සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීරිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං වස්සිතෝ වන්දිමං වරං සාරිකාදිතේරාණං ආගතම් පරිපාසයෙන් සත්තා සීල දයා වාසං බුද්ධ පුත්‍රං නමාමහ. සුඛයෝත නිබ්බාන පත්‍ය සෝපත්‍ය අනිදුක්ඛය නිරෝගී වේවා. සෑම දිනාට තිරුවන් සරණයි.
වාසය පුණ්‍යානුමෝදනා ස්වාමීන් සිරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි පූජනීය තපෝවනයේ අරියදජ ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඊටමත් කරුණාවෙන් ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි දේශනා කරන ඔබ වහන්සේට පාදාභිවන්දනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි ඔබ සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. තවද ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතුපනිශ්‍රය වේවා. ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දායාද කළ පින්වත් දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම මහානීය ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පරිගත කර අන්තර්ජාලයට නිකුත් කර එය බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලය නිවන් මාර්ගය පූර්ණ කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තවද මේ මොහොතේදී ලෝක පුරා ලංකාව පුරා පැතිරෙන COVID-19 වසංගත රෝගීන් වැළකීමට සියලු දෙනාම වැළකී නිදුක් නිරෝගීව ජීවත් වීමටත් මෙම ධර්ම දානමය මහා කුසල උපනිශ්‍රය වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. ත්‍රිවන් සරණයි දීර්ඝායු වේවා ස්වාමීන් වහන්සේ චිරංජයතු සාදු පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ